හරි සුබ දවසක් ගෝල පුතාලට අද අපි මේ වර්ග සමීකරණ වල ඉතිරි ටික කරගෙන යමු. දැනට අපි වර්ග සමීකරණ වල කතා කරලා තියෙනවා මූල හොයන්න ක්‍රමවේද තුනක් ගැන. right? අපි කරලා තියෙනවා වර්ග සමීකරණයක මූල හොයන්න එක ක්‍රමයක් තමයි වර්ග පූර්ණ සිද්ධාන්තය මගින් කොහොමද වර්ග සමීකරණයක මූල හොයන්නේ කියලා කතා කරලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරා සූත්‍රයකට ආදේශ කරලා සූත්‍රය මොකද්ද x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4ac ගේ වර්ගමූලය බෙදීම 2a කියන සූත්‍රයට ආදේශ කරලා කොහොමද වර්ග සමීකරණයක මූල හොයන්නේ කියලා කතා කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේ තුන්වෙනි ක්‍රමයක තමයි කතා කර යන්නේ right. තුන්වෙනි ක්‍රමය තමයි සාධක වලට විභේදනය කරලා කොහොමද වර්ග සමීකරණයක මූල හොයන්නේ කියලා කාරණාව තමයි කතා කරන්නේ. right. ඒකේ අපි කලින් වීඩියෝ එකේ ගණන් 10ක් හදලා තිබ්බා. තවත් අපි ගණන් 6-7ක් හදාගමු. right. එහෙනම් 11 වෙනි ගාන. මේ අපි කරන්නේ වර්ග සමීකරණයක මූල හොයන හැටි කොහොමද සාධක වලට විභේදනය කරලා. right. වර්ග සමීකරණයක මූල හොයන හැටි වර්ග පූර්ණ සිද්ධාන්තය මගින් ඉවරයි. වර්ග සමීකරණයක මූල හොයන හැටි සූත්‍රයකට ආදේශ කරලා හොයන හැටි කරලා ඉවරයි. දැන් මේ යන්නේ තුන්වෙනි ක්‍රමය වර්ග සමීකරණයක මූල කොහොමද සාධක වලට විභේදනයෙන් හොයන්නේ කියලා. ඒකේ ගණන් 10ක් අපි කලින් වීඩියෝ එකේ හදලා තිබ්බා. මේ 11 වෙනි එක තමයි යන්නේ. right. අපි 11 වෙනි එකේ ඉඳන් කරගෙන යමු. මම කියලා දෙනවා මුලින්ම විවේචකය පොඩ්ඩක් හොයලා බලන්න. විවේචකය හොයමු අපි මේකේ. right. එහෙනම් මෙන්න මේ 11 වෙනි එකේ විවේචකය කියන්නේ ඩෙල්ටා x b වර්ගයේ ඍණ 4ac හොයලා බලමු. b කියන්නේ x ගේ සංගුණකයේ ඍණ 4. ඒතර b වර්ගය නිසා මේකේ වර්ගය. ඍණ 4ac. a කියන්නේ x වර්ගයේ සංගුණකය. c කියන්නේ නියත පදය. ඍණ 4 වර්ග කරාම ධන 16යි. මෙතන ඍණ 4 වරක් 1 4යි 4 වරක් 4 16යි. ඒතර 16න් 16ක් ගියාම බිඳුවයි. මෙන්න විවේචකයේ බිඳුවයි. අපි කලින් කතා කරලා තියෙනවා විවේචකයේ බිඳුව වෙන ඕනම වර්ග ප්‍රකාශනයක් පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. එහෙනම් විවේචකයේ බිඳුවයි නම් ඒක අපිට පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? මුල් පදයේ මූලය x වර්ගයේ මූලය x, අග පදයේ මූලය 4 මූලය 2යි, මැද පදයේ ලකුණ ඍණ. අන්න මෙහෙම දාන්න පුළුවන්. right. විවේචකයේ බිඳුව වෙන ඕනම ප්‍රකාශනයක් අපිට පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. එතකොට මේක මුල් පදයේ මූලය x, 4 මූලය 2යි, නේ අග පදයේ මූලය, මැද පදයේ ලකුණ ඍණ. ධම්මම හරි. එතකොට මෙතන තියෙන්නේ x ඍණ 2 වර්ගයක් කියන්නේ x ඍණ 2 සමානයි බිඳුව. එහෙනම් මෙතනින් එනවා x ඍණ 2 සමානයි බිඳුව හෝ මෙතනින් එනවා x ඍණ 2 සමානයි බිඳුව. මෙතනින් එනවා x සමානයි 2 හෝ x සමානයි 2. දැන් මූලවල ස්වභාවය ලියමු. මූල තාත්වික සමාන මේ දෙක සමානයිනේ. සමාන පරිමේය වේ. right. මූල තාත්වික සමාන පරිමේය වේ. අතර මේ මූලවල ස්වභාවය ලියන්න මූල හොයන්න ඕනේ නැහැ. ඒක අපි මේ විවේචකයෙන් කියන්න පුළුවන් නේ. විවේචකයේ බිඳුව වෙන එකෙන් මම කිව්වා විවේචකයේ බිඳුව වෙන ගමන් අනිවාර්යෙන් මූල තාත්විකයි සමානයි කියලා කියන්න පුළුවන්. ABC පරිමේය නිසා පරිමේය වේ කියලා ලියන්න පුළුවන්. right. දැන් අපි යමු 12 වෙනි එකට. 12 වෙනි එකෙත් අපි විවේචකයේ හොයාගෙන ඉඳමු. b වර්ගයේ ඍණ 4ac. right. b කියන්නේ x ගේ සංගුණකයේ ඍණ 6යි. b වර්ගය නිසා මේක වර්ග කරන්න. ඍණ 4යි ac. a කියන්නේ x වර්ගයේ සංගුණක 1යි. c කියන්නේත් 1යි. ඍණ 6 වර්ග කරොත් ධන 36යි. මෙතන ඍණ 4යි. 32ක් එන්නේ. right. 32ක් එන්නේ. එහෙනම් මේක නිකිලයක වර්ගයක් නෙවෙයි. එහෙම නැත්නම් පරිමේය සංඛ්‍යාවක වර්ගයක් නෙවෙයි. එහෙනම් මේක කවදාවත් ගුණ කරාම මේ දෙකෙන්නත් එකතු කරාම ඍණ 6යි x එන්නත් කඩන්න බෑ. right. මුල් පදයයි අග පදයයි ගුණ කරාම එන්නේ x වර්ගනේ. x වර්ගයෙන් ගුණ කරාම x වර්ගය. අන්නේ එන x වර්ගය ගුණ කරාම x වර්ගය වෙන්නත් එකතු කරාම ඍණ 6යි x වෙන්නත් කවදාවත් අපි කොච්චර කල්පනා කරත් කඩන්න බෑ. නේ එහෙම කඩන්න පුළුවන් එක්ක විවේචකයේ බිඳු වුණොත් හෝ
විවේචකයේ ධන වෙලා නිකිලයක නැත්නම් පරිමේය සංඛ්‍යාවක වර්ගයක් වුණොත් විතරක් කඩන්න පුළුවන්. එහෙම right. විවේචකයේ බිඳුව වුණත් ඒ ගුණ කරාම 4x වර්ගය වෙන්නත් එකතු කරාම මැද පදයේ ඍණ 4x වෙන්නත් කඩන්න පුළුවන්. විවේචකයේ ධන වුණොත් ඒ ධන වෙන හැම එකම එහෙම කරන්න බෑ. විවේචකයේ ධන වෙලා ඒක පරිමේය සංඛ්‍යාවක පූර්ණ වර්ගයක් වෙන ඒවායි විතරක් අර ගුණ කරාම මේ දෙකෙන්නත් එකතු කරාම මැද පදයෙන්නත් කඩන්න පුළුවන්. දැන් මේකේ විවේචකයේ ධන වුණාට පරිමේය සංඛ්‍යාවක පූර්ණ වර්ගයක් නෙවෙයි 32 කියන්නේ. ඒක නිසා අපි කොච්චර කල්පනා කරත් ගුණ කරාම මෙහෙම වෙන්නත් එකතු කරාම මැද පදයෙන්නත් කඩන්න බෑ. right? ඒක කඩන්න බෑ. ඒ වෙලාවට මොකද කරන්නේ? මේ x වර්ගය ලියන්න. මෙතන මේ ඍණ 6x ලියන්න. මේ ධන එක පොඩ්ඩක් තියෙන්න හරි. නැත්තම් මේ හරියෙන් දාමු ධන එක. right? සමානයි බිඳු. කොහොමද? එහෙනම් x වර්ගය ලිව්වා, ඍණ 6x ලිව්වා, මේ ධන එක ලිව්වා. දැන් මෙතෙන්ට යම්මගයක් එකතු කරලා එමාගේම අඩු කරලා දාමු. මොකද්ද කරන්නේ? මේ x ගේ සංගුණකේ ඍණ 6යි. x ගේ සංගුණකේ ඍණ 6 දෙකෙන් බෙදන්න. කරන්න තියෙන්නේ x ගේ සංගුණකය දෙකෙන් බෙදා වර්ග කරලා එකතු කරලා අඩු කරන්න. x ගේ සංගුණකේ ඍණ 6යි. ඍණ 6 දෙකෙන් බෙදුවොත් ඍණ 3යි. ඍණ 3 වර්ග කරොත් ධන 9යි. අන්න ධන 9ක් එකතු කරා 9ක් අඩු කරා. එතකොට හරි. එහෙම කරාම අනිවාර්යයෙන්ම මෙන්න මේ තුනෙන් හැදෙන්නේ අනිවාර්යයෙන්ම විවේචකයේ බිඳුව වෙච්ච එකක්. මේ තුනෙන් හැදෙන්නේ අනිවාර්යෙන් ඒ විදිහට ගත්තම විවේචකයේ බිඳුව වෙච්ච එකක් තමයි හැදෙන්නේ. එහෙනම් විවේචකයේ බිඳුව නම් මේක ලියන්න පුළුවන් පූර්ණ වර්ගයක් විදිහටනේ. විවේචකයේ බිඳුව නම් පූර්ණ වර්ගයක්. මෙන්න මේ පද තුනෙන් එන්නේ අනිවාර්යෙන් මේ විදිහට හදාගත්තම මේ x ගේ සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරලා එකතු කරා අඩු කරලා එහෙම කරාම මේ පද තුනෙන් එන්නේ අනිවාර්යෙන් විවේචකයේ බිඳුවයි. එහෙනම් ඒ කැලේ විතරක් ලියන්න පුළුවන් පූර්ණ වර්ගයක් විදිහට. කොහොමද ලියන්නේ? මුල් පදයේ මූලය x වර්ගයේ මූලය x. අග පදයේ මූලය 9 මූලය 3යි. මැද පදයේ ලකුණ ඍණනේ. අන්න එහෙනම් මේක ලියන්න පුළුවන් මේ විදිහට. මෙතන ඍණ 9යි ධන 1යි ලියන්න පුළුවන් ඍණ 8යි කියලා. එහෙනම් මෙතනින් එනවා x ඍණ 3 වර්ගය ඍණ 8 ලියන්න පුළුවන් 2යි මූල 2 වර්ගය කියලා. right? ඒ කියන්නේ 8 මූලය අරන් වර්ග කරා. 8 මූලය කියන්නේ 2යි මූල 2නේ. එහෙනම් එයාගේම මූලය අරන් වර්ග කරාම එන්නේ එමාගේමයි. එහෙනම් 2යි මූල 2 වර්ග කරාම එනවා 8ක්. right? එහෙනම් මේ තියෙන වර්ග දෙක අන්තරයක්. මේකේ වර්ගය ඍණ මේකේ වර්ගය. එහෙනම් ලියන්න පුළුවන් a වර්ගය ඍණ b වර්ගය වගේ නම් a ඍණ b එකක් ලියමු. අනිත් එක ලියමු a ධන b. කොහොම ලියමු? දැන් එහෙනම් මෙන්න මේක සමානයි බිඳුව හෝ මෙතන තියෙනවා x ඍණ 3 ධන 2යි මූල 2 සමානයි බිඳුව. මෙතනින් එනවා x සමානයි ඍණ 3 එහා පැත්තට ගියාම ධන 3යි මේකත් එහා පැත්තට ගියාම ධන වෙනවා. හෝ මෙතන x සමානයි ඍණ 3 එහා පැත්තට ගියාම ධන 3යි මෙතන ඍණ 2යි මූල 2ක් වෙනවා. හරි. එහෙනම් මූලවල ස්වභාවය ලිව්වොත් මෙහි මූල මේව තාත්විකයි මෙහි මූල තාත්විකයි ප්‍රබින්නයි එකිනෙකට වෙනස්නේ. ප්‍රබින්න අපරිමේයයි. ඇයි මේ වර්ගමූල සංඛ්‍යා තියෙනවා කියන්නේ අපරිමේයයි. ඇත්තට මේ මූල දෙක දිහා බලන්න ඕනේ නේ. විවේචකයේ දිහා බැලුවම හරි. විවේචකයේ ධන නම් කියන්න පුළුවන් මූල තාත්විකයි ප්‍රබින්නයි කියලා. විවේචක ධන නම්. ධන උනාට වැඩක් නැහැ. යා පරිමේය සංඛ්‍යාවක පූර්ණ වර්ගයක් නෙවෙයිනේ. එහෙනම් ඒක අපරිමේය වෙනවා. right? විවේචකයේ ධන නිසා මෙහි මූල තාත්වික ප්‍රබින්නයි. පරිමේය සංඛ්‍යාවක වර්ගයක් නෙවි නිසා අපරිමේය වේ කියලා කියන්න පුළුවන්. right? මූල දිහා බලන්නම ඕනේ නැහැ. right? ඔන්න නම් 12 වෙනි ගාන. එහෙනම් වීඩියෝ එක නතර කරලා ඔය කොටස් දෙක දාගමු අපි. right. අපි යමු තව ගණන් 4ක් විතර තියෙනවා. right. මේක වීඩියෝ එක නතර කරලා අපි ලියාගමු. අපි යමු එහෙනම් 13 වෙනි ගානට යමු. x වර්ගයේ ඍණ 2x ඍණ 7 සමානයි බිඳුවයි. එහෙනම් මේකෙත් අපි විවේචකයේ චෙක් කරලා බලමු. මේක නම් ඩෙල්ටා x විවේචකයේ කියන්නේ b වර්ගයේ ඍණ 4යි ac. b කියන්නේ x ගේ සංගුණකයේ ඍණ 2යි. b වර්ගයනේ ඒක වර්ග කරමු.
ඍණ 4යි AC. A කියන්නේ x වර්ගයේ සංගුණක 1යි. C කියන්නේ ඍණ 7යි. ඍණ 2 වර්ග කරාම ධන 4යි. මේ ඍණයි ධන වෙනවා. 4 වරක් 4 28යි. 28යි 4යි 32යි. අන්න මේ වගේමයිනේ. 32. 32 කියන්නේ ධනාගයක්. නමුත් ඒක පරිමේය සංඛ්‍යාවක වර්ගයක් නෙවෙයිනේ. එහෙනම් මේක කවදාවත් අපි කොච්චර හිතුවත් මේ දෙක ගුණ කරාම එන ඍණ 7යි x වර්ගනේ. මේ දෙක ගුණ කරාම එන ඍණ 7යි x වර්ගය. එහෙනම් ගුණ කරාම ඍණ 7යි x වර්ගය වෙන්නත් එකතු කරාම ඍණ 2යි x එන්නත් අපිට කඩන්න බෑ. ඇයි? මෙහා පරිමේය සංඛ්‍යාවක පූර්ණ වර්ගයක් වෙන්නේ නැති නිසා. එහෙනම් මේක හදන්න වෙන්නේ මේ විදිහටමයි. මේ x වර්ගය ලියමු. මෙතන ඍණ 2යි x ලියමු. මේ ඍණ 7 ලියමු. නෙලියුවා. දැන් මෙතෙන්ට යම් කිසි අගයක් එකතු කරලා එම අගයම අඩු කරනවා. කීයද අඩු කරන්නේ? x ගේ සංගුණකය දෙකෙන් බෙදා. x ගේ සංගුණකය ඍණ 2යි. ඍණ 2 දෙකෙන් බෙදුවොත් ඍණ 1යි. දැන් ඒක වර්ග කරන්න. ඍණ 1 වර්ග කරොත් ධන 1යි. අන්න ධන එකක් එකතු කරලා ධන එකක් අඩු කරන්න. right? ධන 1 ඍණ 1 කියන්නේ එක් කැපිලා ගියාම හරි. right? එතකොට මෙන්න මේ තුනෙන් එන්නේ අනිවාර්යෙන් විවේචකයේ බිඳුව වෙච්ච එකක්. විවේචකයේ බිඳුව නම් අනිවාර්යෙන් පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? මුල් පදයේ මූලය x වර්ගයේ මූලය x. අග පදයේ මූලය k මූලය 1යි. මැද පදයේ ලකුණ ඍණ. මෙතන ඍණ 1යි ඍණ 7යි ඍණ 8ක් එනවා. සමානයි බිඳුවයි. එහෙනම් මෙතනින් එනවා x ඍණ 1 වර්ගයක්. මෙතන 8. 8 ලියන්න පුළුවන් මූල 8 වර්ගය. මූල 8 කියන්නේ 2යි මූල 2නේ. අන්න මූල 8 වර්ගය තමයි මේ තියෙන්නේ. මූල 8 කියන්නේ 2යි මූල 2. right. දැන් මේ වර්ග දෙක අන්තරයක්. මේකේ වර්ගය ඍණ මේකේ වර්ගය. එහෙනම් x ඍණ 1 ඍණ 2යි මූල 2යි x ඍණ 1 ධන 2යි මූල 2යි කියලා ලියන්න පුළුවන්. මෙතනින් එනවා x ඍණ 1 ඍණ 2යි මූල 2 සමානයි බිඳුව හෝ x ඍණ 1 ධන 2යි මූල 2 සමානයි බිඳුව. මෙතනින් එනවා x සමානයි ඍණ 1 එහා පැත්තට ගියාම ධන 1යි මේක එහා පැත්තට ගියාම ධන 2යි මූල 2යි හෝ x සමානයි ඍණ 1 එහා පැත්තට ගියාම ධන 1යි ධන 2යි මූල 2 එහා පැත්තට ගියාම ඍණ 2යි මූල 2යි. දැන් මූලවල ස්වභාවය ලියමු. මෙහි මූල තාත්වික ප්‍රබින්න නේ මූල හොයන්න ඕනෙත් නැහැ. විවේචකයේ ධන නම් විවේචකයේ ධනාගයක් නිසා අනිවාර්යෙන් මූල තාත්වික ප්‍රබින්නයි. දැන් බලන්න පරිමේයද අපරිමේයද? මෙයා පරිමේය සංඛ්‍යාවක වර්ගයක් නෙවෙයිනේ. එහෙනම් ඒක අපරිමේය තමයි මූල වෙන්නේ. අපරිමේය වෙයි. මූල දිහා බැලුවමත් පේනවා අපරිමේයයි. වර්ගමූල සංඛ්‍යා තියෙනවනේ. ඒවා අපරිමේයයි. මූල දෙක අපි දැන් හොයන නිසා මූල දෙක දිහා බලලා කියන්න මම මේ විවේචකය ඇසුරුනොත් කියන්නේ මේව ගොඩාක් අපිට අවශ්‍ය වෙනවා ඉස්සරහට මේ විවේචකය ධනද ඍණද බිඳුවද ඒක ධන වෙලා පරිමේයද ධන වෙලා පරිමේය සංඛ්‍යාවක වර්ගයක්ද ධන වෙලා පරිමේය සංඛ්‍යාවක වර්ගයක් නෙවෙයිද අන්නේ කාරණා අපිට ගොඩක් ඉස්සරහට වැදගත් වෙනවා. ඒක නිසා මම ඒක දිහා බලලත් මූලවල ස්වභාවය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒකයි. right. එහෙනම් මෙන්න 13 වෙනි ගාන ලියාගමු. අපි යමු 14 වෙනි එකට. right. 14 වෙනි ගාන. 14 වෙනි එකේ තියෙනවා x වර්ගය ඍණ 10යි x ධන 13 සමානයි බිඳුව. ඔන්න නම් 14 වෙනි ගාන. right. අපි එහෙනම් මේකෙත් විවේචකය හොයාගමු ඩෙල්ටා x. කියන්නේ b වර්ගය ඍණ 4යි ac. b කියන්නේ x ගේ සංගුණකයේ ඍණ 10යිනේ. නම් b වර්ගය නිසා ඒකේ වර්ගය. ඍණ 4යි ac. a කියන්නේ x වර්ගයේ සංගුණකයේ 1යි. c කියන්නේ නියත පදයේ 13යි. මෙතන ඍණ 10 වර්ග කරාම ධන 100යි. එතන 4 වරක් 1 4යි 4 වරක් 13 52යි. right 4 වරක් 3 12න් 2 එකක් ඉතිරි. 4 වරක් 4 1යි 5යි. right 100න් 52ක් ගියාම 48යි. right ඔන්න 48 කියන්නේ පරිමේය සංඛ්‍යාවක පූර්ණ වර්ගයක් නෙවෙයි. එහෙනම් කවදාවත් මේ දෙක ගුණ කරාම 13යි x වර්ග වෙන්නත් එකතු කරාම මැද පදේ එන්නත් කඩන්න බෑ. ඇයි මෙයා පරිමේය සංඛ්‍යාවක පූර්ණ වර්ගයක් නෙවෙයි. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මේ ක්‍රමයම තමයි. එහෙනම් මෙතන x වර්ග ලියන්න, මෙතන 10යි x ලියන්න, මෙතෙන්ට යම් කිසි අගයක් එකතු කරලා එම අගයම අඩු කරන්න ඕන. මේ 13 ලියන්න. සමානයි බිඳුවයි. right?
x වර්ග ලිව්වා ඍණ 10x ලිව්වා මේ ධන 13 తీරුවා. දැන් යම් කිසි අගයක් එකතු කරලා අඩු කරනවා. යම් කිසි අගයක් එකතු කරලා අඩු කරාම කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද එකතු කරන ගානම අයින් කරලත් දානවා. right. එහෙම කීයද එකතු කරන්නේ? x ගේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරලා එකතු කරලා අඩු කරන්නේ. x ගේ සංගුණකය ඍණ 10යි. ඍණ 10 දෙකෙන් බෙදුවොත් ඍණ 5යි. ඍණ 5 වර්ග කරොත් ධන 25යි. අන්න 25ක් එකතු කරලා 25ක් අඩු කරා. එහෙම කරාම අනිවාර්යෙන් මෙන්න මේ පද තුනේ විවේචකයේ බිඳුවයි. විවේචකයේ බිඳුව නම් ඒක පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? මුල් පදයේ මූලය x වර්ගයේ මූලය x. අග පදයේ මූලය 25යි මූලය 5යි. මැද පදයේ ලකුණ ඍණ. ඍණ 25යි ධන 13යි ඍණ 12ක් එනවා. සමානයි බිඳුවයි. මෙතනින් එනවා x ඍණ 5ේ වර්ගය. ඍණ 12 ලියන්න පුළුවන් මූල 12ේ වර්ගය කියලා. right? 12 ලියන්න පුළුවන් මූල 12ේ වර්ගය කියලා. මූල 12 ලියන්න පුළුවන් කොහොමද? 2යි මූල 3යි කියලා. එහෙනම් මූල 12 කියන්නේ 2යි මූල 3. මූල 12ේ වර්ගනේ. මූල 12ේ වර්ග කියන්නේ 2යි මූල 3ේ වර්ගය. right. එහෙනම් මේ තියෙන වර්ග දෙකාන්තරයක්. මේකේ වර්ගය ඍණ මේකේ වර්ගය. එහෙනම් එකක් ලියන්න පුළුවන් x ඍණ 5 ඍණ 2යි මූල 3යි. අනිත් එක එනවා x ඍණ 5 ධන 2යි මූල 3යි. right. එහෙනම් මෙතන x ඍණ 5 ඍණ 2යි මූල 3 සමානයි බිඳුව හෝ මෙතන x ඍණ 5 ධන 2යි මූල 3 සමානයි බිඳුව. එතන x උක්ත කරාමින ඍණ 5 එහා පැත්තට ගියාම ධන 5යි ඍණ 2යි මූල 3 එහා පැත්තට ගියාම ධන 2යි මූල 3යි. හෝ මෙතන x උක්ත කරාම ඍණ 5 එහා පැත්තට ගියාම ධන 5යි ධන 2යි මූල 3 එහා පැත්තට ගියාම ඍණ 2යි මූල 3යි. දැන් මූලවල ස්වභාවය ලියමු. මූල දිහා දැක්කම පේනවා දෙකම තාත්විකයි. i කියලා එකක් නැහැනේ. අතාත්වික නම් සිම්පල් i එකක් එනවා. මේක i නැති නිසා තාත්විකයි. ප්‍රබින්නයි නේ. එකිනෙකට වෙනස් නේ ප්‍රබින්නයි. මේවා අපරිමේයයි. ඒ වර්ගමූල කැලේ තියෙනවා. right. මේ මූල දිහා බලන්න ඕනේ නැහැ. මේ විවේචකයේ දිහා බැලුවත් කියන්න පුළුවන්. විවේචකයේ ධනනේ. විවේචකයේ ධන නම් කියන්න පුළුවන් මූල තාත්වික ප්‍රබින්න කියලා. right. විවේචකයේ ධනාගයක් ධන 48ක් නේ. 48යි නිසා විවේචකයේ ධන නිසා මූල තාත්වික ප්‍රබින්නයි කියලා කියන්න පුළුවන්. එයා පරිමේය සංඛ්‍යාක වර්ගයක් නෙවෙයි. 48 කියන්නේ පරිමේය සංඛ්‍යාක වර්ගයක් නෙවෙයි. එහෙනම් මූල අපරිමේය වෙනවා. අපරිමේය වේ. right. ඔන්න 14 වෙනි ගාන. අපි යමු තවත් ගණන් දෙකක් තියෙනවා. යමු 15 වෙනි ගාන සහ 16 වෙනි ගාන විසඳන්න. right. මේ ගණන් දෙක හොඳට අහගන්න. මේක වරද්ද ගන්න එපා. right. ගොඩාක් ළමයින්ට මේ ගණන් 14 කරයින් පස්සේ පුරුද්දට මේ 15යි 16යිත් කරන්න යනවා. එහෙම කරන්න බෑ. ඔන්න බලන්න. මේ 15යි 16 පොඩි වෙනසක් තියෙනවා. හොඳට අල්ල ගන්න වැඩේ. 15 වෙනි ගාන 2x වර්ගය ඍණ 7x ඍණ 15 සමානයි බිඳුව. right. එහෙනම් මේකෙත් අපි විවේචකය හොයාගමු. ඩෙල්ටා x කියන්නේ b වර්ගය ඍණ 4ac. b කියන්නේ x ගේ සංගුණකයේ ඍණ 7යිනේ. b වර්ගය නිසා ඒකේ වර්ගය. ඍණ 4ac. a කියන්නේ x වර්ගයේ සංගුණකය 2යි. c කියන්නේ නියත පදයේ ඍණ 15යි. ඍණ 7 වර්ග කරාම ධන 49යි. මේ ඍණයි මෙතන ඍණයි ධන වෙනවා. ඍණයි ධන වෙනවා. 15 දෙකක් 30යි 30 4ක් 120යි. right. 120යි 49යි 169යි. මේක අවුලක් නෑ නේ. මේක සාමාන්‍යයි. 169 කියන්නේ 13 වර්ගෙනේ. 13 වර්ගය. අයත් පරිමේය සංඛ්‍යාක වර්ගයක් නිසා කිසිම අවුලක් නැහැ මේ දෙක ගුණ කරන්න. මුල් පදයේ අග පදයේ ගුණ කරාම 2x වර්ග ඍණ 15 ගුණ කරාම ඍණ 30x වර්ගනේ. මේ දෙක ගුණ කරාම එන ඍණ 30x වර්ග. එහෙනම් ගුණ කරාම ඍණ 30x වර්ග වෙන්නත් එකතු කරාම මේ මැද පදෙන්නත් කඩන්න පුළුවන්. ඇයි? මෙයා පරිමේය සංඛ්‍යාක පූර්ණ වර්ගයක් ආපු නිසා. කොහොමද කඩන්නේ? 30 එක්වරක් 30න් කැඩෙන්නේ නැහැ නේ. ඍණ 7x හැදෙන්නේ නැහැ. දෙවරක් 15න් ඍණ 7x හැදෙන්නේ නැහැ. තුන් වරක් 10න් හැදෙනවා නේ. එහෙනම් 3x 10ix කියලා කඩන්න පුළුවන්. මෙයා ඍණ දාලා මෙයා ධන දාන්න. එතකොට හරිනේ ගුණ කරාම ඍණ 30x වර්ගයක් හැදෙනවා.
එකතු කරාම ඍණ 7x හැදෙනවා. එහෙනම් මෙතන 2x වර්ගය මේ ඍණ 7x වෙනකොට දාන්න පුළුවන් මේ දෙක ඍණ 7x වෙනකොට දානවා ධන 3ix ඍණ 10ix කියලා. ධන 3ix ඍණ 10ix. මෙතන ඍණ 15 සමානයි බිඳුවයි. right මේ දෙකෙන් අපි x එකක් එළියට ගමු. මෙතන 2x වර්ගය x ගෙන් බෙදුවොත් 2x 3ix x ගෙන් බෙදුවොත් 3යි. මේ දෙකෙන් අපි ඍණ 5ක් එළියට ගමු. ඍණ 10ix ඍණ 5ෙන් බෙදුවොත් 2ix. ඍණ 15 ඍණ 5ෙන් බෙදුවොත් ධන 3යි. සමානයි බිඳුවයි. මේ දෙකේම තියෙනවා 2ix ධන 3ක්. එළියට ගමු. මෙතන 2ix ධන 3 ගත්තම මෙතන x ඉතුරුයි. මෙතන 2ix ධන 3 එළියට ගත්තම මේ ඍණ 5 ඉතුරුයි. එහෙනම් මෙතනින් එනවා 2ix ධන 3 සමානයි බිඳුව හෝ මෙතන එනවා x ඍණ 5 සමානයි බිඳුවයි. මෙතනින් x සුක්ත කරාම x එනවා ඍණ 3 බෙදීම 2 හෝ මෙතනින් x සුක්ත කරාම එනවා x සමානයි 5යි. right එහෙනම් මූලවල ස්වභාවය ලිව්වොත් මූල තාත්වික නේ i කියලා එකක් නැහැනේ සිම්පල් i නැති නිසා මූල තාත්වික ප්‍රබින්න ඇයි එකිනෙකට වෙනස්නේ ප්‍රබින්න මේවා පරිමේයයි වර්ගමූල කැලේ නැහැනේ පරිමේය වෙයි right ඒක මූල දිහා බලන්න ඕනේ නැහැ විවේචකයේ දිහා බැලුවත් හරි විවේචකයේ ධනාගයක් නම් මූල තාත්විකයි ප්‍රබින්නයි කියලා ලියන්න පුළුවන් එයා පරිමේය සංඛ්‍යාවක වර්ගකුත් වෙලා ABC පරිමේය නිසා මූල පරිමේය වෙයි කියලා කියන්නත් පුළුවන් right ඔන්න 15 වෙනි එක තව එකම එක ගානක් තියෙනවා 16න් අපි මේ සාධක හොයන සාධක වලට විභේදනයෙන් වර්ග සමීකරණයක මූල හේවීමත් අපි අවසන් කරමු. right මේ ටික දාගන්න අපි දාගන්න වීඩියෝ එක නතර කරගෙන right අපි යමු වෙන අවසාන ගානට right 16 වෙනි එක 2x වර්ගයේ ඍණ 7x ධන 5 සමානයි බිඳුවයි 2x වර්ගයේ ඍණ 7x ධන 5 සමානයි බිඳුවයි. එහෙනම් මේකෙත් අපි විවේචකය හොයාගමු. ඩෙල්ටා x b වර්ගයේ ඍණ 4යි ac. b කියන්නේ x ගේ සංගුණකය ඍණ 7යි. නම් b වර්ගය නිසා ඒකේ වර්ගය. ඍණ 4යි ac. a කියන්නේ x වර්ගයේ සංගුණකය 2යි. c කියන්නේ නියත පදයේ 5යි. මෙතන ඍණ 7 වර්ග කරාම ධන 49යි. මෙතන ඍණ 5 වරක් 2 10යි 10 4ක් 40යි 49න් 40ක් ගියාම තව 9ක් ඉතුරුයි 9 කියන්නේ 3 වර්ගය අන්න විවේචකය පරිමේය සංඛ්‍යාවක පූර්ණ වර්ගයක් නිසා මුල් පදය අග පදය ගුණ කරන්න 2x වර්ගය 5න් ගුණ කරොත් 10x වර්ගය අන්න ගුණ කරාම මෙයා එන්නත් එකතු කරාම මේ මැද පදේ එන්නත් කඩන්න පුළුවන් නේ එකතු කරාම ඍණ 7x එන්නත් කඩන්න පුළුවන් ඇයි මෙයා පරිමේය සංඛ්‍යාවක පූර්ණ වර්ගයක් නිසා right එතකොට එක් වරක් 10න් හැදෙන්නේ ඍණ 7ix දෙවරක් 5න් හැදෙනවා ඍණ 2ix ඍණ 5ix නේ ගුණ කරාම ඍණයි ධන 10ix හැදෙනවා එකතු කරාම ඍණ 2ix ඍණ 5ix ඍණ 7ix හැදෙනවා එහෙනම් මෙතනින් එනවා 2ix වර්ගයක් මේ ඍණ 7ix වෙනකොට මේ දෙක දාන්න ඍණ 2ix ඍණ 5ix කියලා මෙතන ධන 5 සමානයි බිඳුවයි මේ දෙකෙන් අපිට පුළුවන් 2ix එළියට ගන්න 2x වර්ගය 2x ගෙන් බෙදුවොත් x ඍණ 2x 2x ගෙන් බෙදුවොත් ඍණ 1යි මේ දෙකෙන් ඍණ 5ක් එළියට ගන්න ඍණ 5x ඍණ 5ෙන් බෙදුවොත් x ධන 5 ඍණ 5ෙන් බෙදුවොත් ඍණ 1යි සමානයි බිඳුවයි මේ දෙකෙන්ම අපිට පුළුවන් x ඍණ 1ක් එළියට ගන්න මෙතනින් x ඍණ 1 ගත්තොත් 2x ඉතුරුයි මෙතන x ඍණ 1ක් එළියට ගත්තොත් ඍණ 5ක් ඉතුරුයි සමානයි බිඳුවයි මෙතන x ඍණ 1 සමානයි බිඳුව හෝ මෙතන 2x ඍණ 5 සමානයි බිඳුව x සුක්ත කරාම x සමානයි ඍණ 1 එහා පැත්තට ගියාම ධන 1 හෝ මෙතනින් x සුක්ත කරාම 5 බෙදීම 2ක් එනවා එහෙනම් මෙහි මූල තාත්වික ප්‍රබින්න පරිමේය වේ
පරිමේය වෙන්නේ. තාත්විකයි කිව්වේ මේවයි සිම්පල් i එකක් නැහැ. ප්‍රබින්නයි කිව්වේ මේ දෙක වෙනස්. පරිමේයයි කියන වර්ගමූල නැහැ. right? ඒක මූල දිහා බලන්න ඕනේ නැහැ. මේක දිහා බැලුවත් ඇති. නේ? මේ විවේචකයේ ධනාගයක් නිසා මූල තාත්විකයි ප්‍රබින්නයි කියලා කියන්න පුළුවන්. දැන් පරිමේයද අපරිමේයද කියලා චෙක් කරන්නේ කොහොමද? මෙයා පරිමේය සංඛ්‍යාක පූර්ණ වර්ගයකුත් වෙලා ABC පරිමේය නිසා පරිමේයයි. නේ? මෙයා පරිමේය සංඛ්‍යාක වර්ගයකුත් වෙලා ABC පරිමේය නිසා ඒ ඔක්කොම සිද්ධ වෙන නිසා පරිමේයයි. එහෙනම් ඔන්න අපි සාධක වලට විභේදනයෙන් මූල හොයන හැටිත් ඉගෙන ගත්තා. දැන් හොඳට තේරුම් ගන්න. අපි මුලින්ම ඉගෙන ගත්තා වර්ග සමීකරණයක මූල හොයන හැටි වර්ග පූර්ණ සිද්ධාන්තය මගින්. එක ක්‍රමයක් ඒ. ක්‍රම 3යිනේ තියෙන්නේ. දෙවෙනි ක්‍රමය ඉගෙන ගත්තා x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ b වර්ගය ඍණ 4යි ac බෙදීම 2යි කියන සූත්‍රයට ආදේශ කරලා වර්ග සමීකරණයක මූල හොයන හැටිත් ඉගෙන ගත්තා. ඒක තමයි දෙවෙනි ක්‍රමය. දැන් අපි මේ තුන්වෙනි ක්‍රමය අධ්‍යයනය කරේ මොකක්ද මේ ක්‍රමය? සාධක වලට විභේදනයෙන් කොහොමද වර්ග සමීකරණයක මූල හොයන්නේ කියලා. right. අන්න එහෙනම් ඒක තමයි මේ කරේ. මේ ක්‍රමේ දැන් ගණන් 16ක් හදලා ඉවරයි. අපි මේ ක්‍රමේ දැන් ඉවරයි. right. දැන් අතර වර්ග සමීකරණයක මූල හොයන්න තියෙන ක්‍රම 3යිනේ. right. වර්ග සමීකරණයක මූල හොයන්න තියෙන ක්‍රම 3යි. ඒ ක්‍රම 3ෙන්ම අපි දැන් ගොඩක් ගණන් හදලා ඉවරයි. ඒක නිසා වර්ග සමීකරණයක මූල සෙවීම සම්පූර්ණයෙන් අපි ඉවර කරලා තියෙනවා. වර්ග සමීකරණයක මූල සෙවීම සම්පූර්ණයෙන් ඉවරයි. right. එහෙනම් මේකත් වීඩියෝ එක නතර කරලා තියාගන්න. දැන් මම කිව්වා මේ පාඩමේ තවත් දෙයක් කරන්න. මොකද්ද? පාඩමේ කරන දේවල් ටිකක් කිව්වා. එකක් තමයි වර්ග සමීකරණයක මූල හොයන එක. තවත් දෙයක් තමයි වර්ග සමීකරණය නොවන ඒවා වර්ග සමීකරණයක් බවට පත් කරලා මූල හොයනවා. හැබැයි මේ හැම එකක්ම කරන්න බෑ. යම්කිසි රටා ටිකක් තියෙනවා. right? වර්ග සමීකරණයක් නොවන ඒවා වර්ග සමීකරණයක් බවට පත් කරලා එයාලගේ මූල හොයනවා. එහෙම හැම එකෙම බෑ. පුළුවන් ඒවා ඒ රටා ටිකක් තියෙනවා. ඒ රටා ටික අපි ඉගෙනගෙන ඒවයි මූල හොයන හැටි බලමු. right. එහෙනම් මේක ලියා ගන්න වීඩියෝ එක නතර කරලා හරි. දැන් අපි යමු එහෙනම් වර්ග සමීකරණ නොවන නමුත් ඒව වර්ග සමීකරණයක් බවට පත් කරන්න පුළුවන් ඒවයි මූල හොයන්නේ කොහොමද කියලා. right. එහෙනම් වර්ග සමීකරණයක් නෙවෙයි ඒක. හැබැයි අපිට පුළුවන් යම්කිසි ආදේශයක් ගැළපෙන ආදේශයක් දාලා එයා වර්ග සමීකරණයක් බවට පත් කරන්න පුළුවන්. අපි දැන් යන්නේ එහෙම කරන්න හැම එකකම බෑ. right. කරන්න පුළුවන් රටා කිහිපයක් තියෙනවා. අපි දැන් යන්නේ හතරවෙනි බලයේ සමීකරණ විසඳන්න යන්න. right. දැන් මේ කරේ අපි වර්ග සමීකරණ. වර්ග සමීකරණ දැන් ඉවරයි. ආකාර තුනකින්ම මූල හොයන හැටි ඉගෙන ගත්තා. දැන් අපි යන්නේ හතරවෙනි බලයේ සමීකරණවල මූල හොයන්න. හැබැයි එහෙම කරන්න හැම හතරවෙනි බලයේ සමීකරණයකම බෑ. විශේෂ ආකාර දෙකක් තියෙනවා. right. හතරවෙනි බලයේ සමීකරණවල මූල හොයන්න හැම එකකම බෑ. අපිට පුළුවන් වෙන්නේ ඒ හතරවෙනි බලයේ සමීකරණයක් වර්ග සමීකරණයක් බවට පත් කරන්න පුළුවන් නම් විතරයි. එහෙම ඒව දෙකක් තියෙනවා. right. එහෙම ආකාර දෙකක් තියෙනවා. අන්නේ ආකාර දෙක ගැන තමයි අපි කතා කරන්නේ. right. එහෙනම් මාතෘකාවක් ලියා ගන්න. වර්ග සමීකරණයකට මාතෘකාව වර්ග සමීකරණයකට ඌනනයෙන් විසඳිය හැකි වර්ග සමීකරණයකට ඌනනයෙන් විසඳිය හැකි විශේෂ ආකාරයේ
සිව්වන බලයේ සමීකරණ විසඳීම right මොකද්ද මාතෘකාව හොඳට තේරුම් ගන්න වර්ග සමීකරණයකට ඌනනේ වර්ග සමීකරණයකට ඌනනේ වෙනවා කියන්නේ වර්ග සමීකරණයක් බවට පත් කරලා කියන එක right එහෙනම් වර්ග සමීකරණයක් බවට පත් කරලා විසඳන්න පුළුවන් විශේෂ ආකාරයේ සිව්වන බලයේ සමීකරණ විසඳන හැටි තමයි කතා කරන්නේ සිව්වන බලයේ හැම සමීකරණයක්ම පුළුවන් ද වර්ග සමීකරණයකට ඌනනේ කරන්න බෑ right සිව්වන බලය කියන්නේ හතරවෙනි බලය right හතරවෙනි බලයේ හැම සමීකරණයක්ම වර්ග සමීකරණයක් බවට ඌනනය කරන්න බෑ. ඒ කියන්නේ වර්ග සමීකරණයක් බවට පත් කරන්න බෑ. වර්ග සමීකරණයක් බවට පත් කරන්න පුළුවන් හතරවෙනි බලයේ සමීකරණ රටා දෙකක් තියෙනවා. right? හැම හතරවෙනි බලයේ සමීකරණයක්ම වර්ග සමීකරණයක් බවට පත් කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් රටා දෙකක් තියෙනවා. මම ඒ රටා දෙක දැන් ලියන්නම්. එකක් රටාවක් තමයි ඊට කලින් මොනවද කියලා බලමු මේ සිව්වන බලයේ සමීකරණ කියන්නේ. සිව්වන බලයේ සමීකරණ කියන්නේ අර වර්ග සමීකරණ වගේම තමයි අර්ථ දක්වන්නේ. වර්ග සමීකරණයක් මම කොහොමද අර්ථ දැක්ුවේ? අපි වර්ග සමීකරණයක් අර්ථ දැක්ුවේ ABC කියන්නේ නියත රාශීන් නම් නේ වර්ග සමීකරණයක් අර්ථ දැක්ුවේ ABC කියන්නේ නියත රාශීන් නම් x කියන්නේ විචල්්‍ය රාශියක් නම් a අසමානයි බිඳුව නම් ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව ආකාරයේ ඕනෑම සමීකරණයක් x වර්ග සමීකරණයක් ලෙස හඳුන්වයි කියලා තමයි අපි වර්ග සමීකරණ අර්ථ දැක්ුවේ. ඒ වගේම සිව්වන බලයේ සමීකරණයක් කියන්නේ මොකද්ද? සිව්වන බලයේ සමීකරණයක් කියන්නේ A B C D E නියත රාශි වෙලා x කියන්නේ විචල්්‍ය රාශියක් වෙලා a අසමානයි බිඳුව වෙලා ax 4 ධන bx ඝනය ධන cx වර්ගය ධන dx ධන e සමානයි බිඳුව ආකාරයේ ඕනෑම සමීකරණයකට x සිව්වන බලයේ සමීකරණයක් කියලා කියනවා right එහෙනම් ABC නියත රාශීන් වෙලා x විචල්්‍ය රාශියක් වෙලා a බිඳුවක් උනේ නැති වුණොත් එතකොට ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව කියන්නේ ආකාරයේ ඕනම සමීකරණයක් අපි කියන x ගේ වර්ග සමීකරණයක් මේ වර්ග සමීකරණය. ඒතර හතරවෙනි බලයේ සමීකරණයක් කියන්නේ a b c d e නියත රාශීන් වෙලා x විචල්්‍ය රාශියක් වෙලා a බිඳුවක් වෙන්නේ නැතුව එනේ a අසමානයි බිඳුව කියන්නේ a බිඳුවක් වෙන්නේ නැහැ. ඕනම ධනාගයක් වෙන්නත් පුළුවන් ඍණාගයක් වෙන්නත් පුළුවන්. හැබැයි a කියන කෙනා බිඳුවක් වෙන්නේ නැහැ. එහෙම වුණාම ax 4 ධන bx ඝනය ධන cx වර්ගය ධන dx ධන e සමානයි බිඳුව ආකාරයේ ඕනෑම සමීකරණයක් මේ තියෙන සමීකරණයක් නේ. මෙන්න මේ වගේ සමීකරණකට අපි කියනවා x 4 වෙනි බලය එහෙම නැත්නම් x සිව්වන බලයේ සමීකරණයක් කියලා. මෙන්න එහෙනම් සිව්වන බලයේ සමීකරණයක් කියන්නේ මේක. මුලින්ම අපි x සිව්වන බලයේ සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා මෙන්න මේ අර්ථ දැක්වීම දාගමු. අපි මුලින් වර්ග සමීකරණ ගැන කතා කරද්දී වර්ග සමීකරණයක් කියන්නේ මෙන්න මේක කියලා කිව්වනේ. ඒ වගේම සිව්වන බලයේ සමීකරණයක් කියන්නේත් මෙන්න මේක කියලා මුලින්ම ලියාගමු එහෙනම්. එනේ යටින් ලියා ගන්න මෙහෙම මාතෘකාව ලියාගමු. මාතෘකාව තමයි වර්ග සමීකරණයකට ඌරණයෙන් විසඳිය හැකි විශේෂ ආකාරයේ සිව්වන බලයේ සමීකරණ විසඳීම. වර්ග සමීකරණයට ඌරණයෙන් කියන්නේ වර්ග සමීකරණයක් බවට පත් කරන්න පුළුවන් ඒවා. එහෙම හැම එකක්ම බෑ. විශේෂ ආකාරයේ සිව්වන බලය නේ සිව්වන බලයේ හැම එකක්ම කරන්න බෑ. විශේෂ ආකාර කිහිපයක් තමයි එහෙම කරන්න පුළුවන් නේ. එහෙනම් මම කිව්වා සිව්වන බලයේ සමීකරණ ආකාර දෙකක් තියෙනවා. අන්නේ දෙක පුළුවන් අපිට යම්කිසි රටාවක් තියෙන එකට ඒ රටා දෙකෙන් සමීකරණයක් නම් තියෙන්නේ හතරවෙනි බලයේ අන්න අපිට පුළුවන් එයා වර්ග සමීකරණයක් බවට පත් කරන්න ආදේශයක් දාන්න. ඒව විතරක් විසඳන්න පුළුවන්. හරි. එහෙනම් මාතෘකාව ලියාගමු. හරි. එහෙනම් අපි මෙහෙම ලියාගන්න යටින් එහෙනම් දැන් හතරවෙනි බලයේ සමීකරණයක් එහෙම නැත්නම් සිව්වන මාත්‍රයේ සමීකරණයක් එහෙම නැත්නම් සිව්වන බලයේ සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා ලියාගමු.
යටින් මෙහෙම ලියා ගන්න. simple a, b, c, d, e යනු simple a, b, c, d, e යනු simple a, b, c, d, e යනු කමාද දා ලියා ගන්න. simple a, b, c, d, e යනු නියත රාශීන් නම්ද simple a, b, c, d, e යනු නියත රාශීන් නම්ද x යනු විචල්‍ය රාශියක් 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 නම්ද simple a අසමානයි බිඳුව විට 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 මෙන්න මේක ලියා ගන්න. ax 4 ධන bx ඝනය ධන cx වර්ගය ධන dx ධන e සමානයි බිඳුව මෙන්න මේක සමානයි බිඳුව ආකාරයේ ඕනෑම සමීකරණයක් ආකාරයේ ඕනෑම සමීකරණයක් ආකාරයේ ඕනෑම සමීකරණයක් x සිව්වන බලයේ සමීකරණයක් ලෙස හැඳින්වේ. x සිව්වන බලයේ සමීකරණයක් ලෙස හැඳින්වේ. x සිව්වන බලයේ සමීකරණයක් ලෙස හැඳින්වේ. right මම නැවත එකපාරක් කිව්වොතින් simple a, b, c, d, e යනු නියත රාශීන් නම්ද x යනු විචල්‍ය රාශියක්ද simple a අසමානයි බිඳුව විට ax 4 ධන bx ඝනය ධන cx වර්ගය ධන dx ධන e සමානයි බිඳුව ආකාරයේ ඕනෑම සමීකරණයක් x සිව්වන බලයේ සමීකරණයක් ලෙස හැඳින්වේ කියලා ලියන්න පුළුවන්. right අන්න ඒව තමයි සිව්වන බලයේ සමීකරණ. හැබැයි මේ ආකාරයේ හැම සිව්වන බලයේ සමීකරණයක්ම අපිට විසඳන්න බෑ. right අපිට විසඳන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙක මොකක්ද විශේෂත්වය? ඒ ආකාර දෙක පුළුවන් හතරවෙනි බලයේ සමීකරණ වුණාට එයාට පුළුවන් ආදේශයක් දාලා වර්ග සමීකරණයක් බවට පත් කරන්න. එහෙම ආකාර දෙකක් තුන. එකක් තමයි මෙන්න මේක. දැන් වර්ග සමීකරණයක් කියන්නේ මොකක්ද? හතරවෙනි බලයේ සමීකරණයක් කියන්නේ ax 4 ධන bx ඝනය ධන cx වර්ගය ධන dx ධන e සමානයි බිඳුවනේ. ඔන්න මේ වගේ හැම එකක්ම අපිට විසඳන්න බෑ. අපිට විසඳන්න පුළුවන් ආකාර දෙකයි තියෙනවා. ඔන්න එක රටාවක් තමයි මෙන්න මේ x ඝනයේ සංගුණකේ b නේ. b බිඳුවක් වෙලා right b බිඳුවක් වෙලා x ගේ සංගුණකේ d නේ. අන්න d බිඳුවක් වුණොත් ඒ කියන්නේ x ඝනයේ සංගුණකයේ b බිඳුවක් වුණොත් x ඝනයේ පදේ නැති වෙනවා. right x ගේ සංගුණකයේ d බිඳුවක් වුණොත් x ගේ සංගුණකයත් නැති වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? ax 4 ධන දැන් b බිඳුවක් නිසා මේ x ඝනයේ සංගුණකයේ බිඳුවක් නිසා මේ x ඝනයේ පදේම නෑ දැන්. මෙතන තියෙනවා cx වර්ගය ධන x ගේ සංගුණකයේ d එයත් බිඳුවයිනේ. x ඝනයේ සංගුණකයත් බිඳුවයි x ගේ සංගුණකයත් බිඳුවයි. එතකොට x ඝනයේ පදෙත් නෑ x ගේ පදෙත් නෑ. තියෙන්නේ x ගේ හතරවෙනි පදයේ තියෙනවා x වර්ගයේ පදයේ තියෙනවා මේ නියත පදයේ තියෙනවා. මෙන්න මේ වගේ ඒවා අපිට විසඳන්න පුළුවන්. මොකද්ද මේකේ විශේෂත්වය? මෙයා හතරවෙනි බලයේ සමීකරණයක් මේ හතරනේ. මෙයා සිව්වන බලයේ සමීකරණයක්. නමුත් මේකේ විශේෂත්වය මොකද්ද? මේකේ x ඝනයේ පදයක් නැහැ x ගේ පදයක් නැහැ මේ. x ඝනයේ පදයක් නැහැ x ගේ පදයක් නැහැ. ඒක තමයි මේකේ විශේෂත්වය. ඒතර මේවා විසඳන්න පුළුවන් ආදේශයක් දාලා වර්ග සමීකරණයක් බවට පත් කරගන්න පුළුවන්. ආදේශය තමයි x වර්ගය සමානයි t. right x වර්ගය සමානයි t කියලා ආදේශයක් දැම්මම මෙයා වර්ග සමීකරණයක් බවට පත් වෙනවා. එතකොට අපිට
විසඳන්න පුළුවන්. ඔන්න එක රටාව. මම කිව්වා තවත් රටාවක් තියෙනවා. තවත් රටාවක් තමයි මෙන්න මේක. ax4 ධන bx ඝනය ධන cx වර්ගය ධන bx ධන a සමානයි බිඳුව. දැන් මෙයාත් හතරවෙනි මාත්‍රය නෙමෙයි. හතරවෙනි බලයේ සමීකරණයක්. මේ වෙලාව හතරවෙනි බලය එහෙම නැත්නම් සිව්වන බලයේ සමීකරණයක්. මේක තියෙන විශේෂත්වය මොකද්ද? විශේෂත්වය තමයි මේ x ගේ හතරවෙනි බලයේ සංගුණකයයි මෙන්න මෙතන තියෙන නියත පදයයි දෙකම එකයි. x හතරවෙනි බලයේ සංගුණකයත් a නියත පදයත් a. දැන් මේක පහ නම් මේකත් පහ වෙන්න ඕන. මේක පහ වෙලා මේක ඍණ පහ වෙන්න බෑ. රයිට්? මේක ධන පහ නම් මේකත් ධන පහ වෙන්න ඕන. රයිට්? ඒක උනාට මදි තව එකක් තියෙනවා මේ x ඝනයේ සංගුණකයත් b x ගේ සංගුණකයත් b. අන්න මෙන්න මේ දෙක වෙනවා නම් මෙතන කිසිම අවුලක් නැහැ. මෙතන c නේ. එයත් එක්ක සමාන වෙන්න ඕනේ නැහැ. රයිට්? ඔන්නයි රටාවත් පුළුවන්. ඒතර මේකත් පුළුවන් අපිට මේ රටාවට තියෙනවා නම් මෙයත් වර්ග සමීකරණයක් බවට පත් කරන්න පුළුවන්. එතකොට වර්ග සමීකරණයක් බවට පත් කරන්න මේ වගේ ආදේශයක් ඕනනේ. ආදේශය තමයි x ධන 1 යට x සමානයි t කියන එක. රයිට්? එහෙනම් ඔන්න හොඳට තේරුම් ගමු. වර්ග සමීකරණයකට උරණය කරනවා කියන වර්ග සමීකරණයක් බවට පත් කරලා විසඳිය හැකි විශේෂ ආකාරයේ සිව්වන බලයේ සමීකරණ විසඳන්න හදන්න. හැම සිව්වන බලයේ සමීකරණයක්ම විසඳන්න පුළුවන්ද? බෑ. රයිට්? හතරවෙනි බලයේ හැම සමීකරණයක්ම අපිට විසඳන්න බෑ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ යම්කිසි ආදේශයක් දාලා එයා වර්ග සමීකරණයකට තුල්‍ය කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් වර්ග සමීකරණයකට ඌනණය කරන්න පුළුවන් නම් විතරයි. එහෙම ආකාර තියෙනවා විශේෂ ආකාර හතරවෙනි බලයේ සමීකරණ ආකාර දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක. ඒක තියෙන විශේෂත්වය තමයි මේක තියෙන විශේෂත්වය තමයි එයා ඒකේ x ඝනයේ පදයක් නැහැ. x ගේ පදයක් නැහැ. ඒතර ඒ වගේ එකක් තිබුණොතින් එයා හතරවෙනි බලයේ සමීකරණයක් මේ හතරවෙනි බලයේ සමීකරණය. මෙයා පුළුවන් අපට x වර්ගයේ සමානයි t කියලා ආදේශයක් දාලා අපිට පුළුවන් මෙයා වර්ග සමීකරණයක් බවට පත් කරගෙන විසඳගෙන යන්න පුළුවන්. රයිට්? අනිත් ආකාරය තමයි මෙන්න මේ ආකාරය. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මේකේ තියෙන විශේෂත්වය නම් x ඝනයේ පදයයි x පදයයි නෑ. මේකේ තියෙන විශේෂත්වය තමයි මෙතන a නම් මෙතනත් a. මේ දෙක සමානයි. x හතරවෙනි බලයේ සංගුණකයයි නියත පදයයි සමානයි. ඒ විතරක් මදි x ඝනයේ සංගුණකයයි x ගේ සංගුණකයත් සමානයි. අන්න එහෙම ඒවත් පුළුවන් අපිට x ධන 1 යට x සමානයි t කියලා ආදේශයක් දාලා මෙයත් පුළුවන් අපිට වර්ග සමීකරණයකට ඌරණය කරන්න. ඒ කියන්නේ වර්ග සමීකරණයක් බවට පත් කරන්න පුළුවන්. අන්න ඒකත් එතකොට අපිට විසඳන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ආගේ රටා දෙකෙන් තියෙන හතරවෙනි බලයේ සමීකරණ විතරක් අපිට විසඳන්න පුළුවන්. රයිට්? මේවා රටා දෙකෙන් විතරක්. හරි. අපි දැන් බලමු කොහොමද මේ වගේ හතරවෙනි බලයේ සමීකරණයක් මේ වගේ මේ ආදේශ දාලා විසඳන්නේ කොහොමද? මේ වගේ තිබුණොත් හතරවෙනි බලයේ සමීකරණයක්. එතකොට මේ ආදේශ දාලා කොහොමද විසඳන්නේ කියලා අපි දැන් බලමු. රයිට්. එහෙනම් පොඩි මාතෘකාවක් අපි මාතෘකාව ලියාගෙන හතරවෙනි බලයේ සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා කිව්වනේ. A B C D E යනු නියත රාශීන් වෙලා x යනු විචල රාශියක් වෙලා සිම්පල් a බිඳුවක් වෙන්නේ නැතුව ax4 ධන bx ඝනය ධන cx වර්ගය ධන dx ධන e සමානයි බිඳුව ආකාරයේ ඕනෑම සමීකරණයක් අපි හතරවෙනි බලයේ සමීකරණයක් විදිහට ලිව්වා. right. එහෙනම් මම කිව්වා දැන් ඒව විසඳන්න පුළුවන් ආකාර දෙකයිනේ. හරි. තල් ලකුණක් දාලා අපි පළවෙනි රටාවේ ගණන් ටිකක් හදමු. හරි. තල් ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම. එහෙම ලියා ගන්න. x ඝනයෙහි හා x සංගුණක right x ඝනයෙහි හා x සංගුණක x ඝනයෙහි හා x සංගුණකය ශූන්‍ය වන ශූන්‍ය කියන්නේ බිඳුවනේ තරු ලකුණක් දාලා ලියාගන්න x ඝනයෙහි හා x සංගුණකය ශූන්‍ය වන x ඝනයෙහි හා x සංගුණකය ශූන්‍ය වන සිව්වන බලයේ සමීකරණ
x ගණයෙහි හා x සංගුණකය ශූන්‍ය වන සිව්වන බලයේ සමීකරණ x වර්ගය සමානයි සිම්පල් t x වර්ගය සමානයි සිම්පල් t x වර්ගය සමානයි සිම්පල් t ආදේශයෙන් x වර්ගය සමානයි සිම්පල් t ආදේශයෙන් x වර්ගය සමානයි සිම්පල් t ආදේශයෙන් සිම්පල් t හි වර්ග සමීකරණයකට ඌනණයෙන් සිම්පල් t හි වර්ග සමීකරණයකට ඌනණයෙන් සිම්පල් t හි වර්ග සමීකරණයකට ඌනණයෙන් පහසුවෙන් විසඳිය හැකිය පහසුවෙන් විසඳිය හැකිය x වර්ගය සමානයි සිම්පල් t ආදේශයෙන් සිම්පල් t හි වර්ග සමීකරණයකට ඌනණයෙන් පහසුවෙන් විසඳිය හැකිය හරි අපි උදාහරණ ගණන් කිහිපයක් හදාගමු කොහොමද මේක විසඳන්නේ කියලා right එහෙනම් පළවෙනි ගාන 4x4 ඍණ 5x වර්ගය ධන 1 සමානයි බිංදු. right අපි දෙවෙනි ගානට ලියුවොත් දෙවෙනි ගාන x ගේ 4 වෙනි බලය ඍණ 3x වර්ගය ඍණ 4 සමානයි බිංදු. හරි. ඔන්න එහෙනම් මෙන්න මේ වගේ මේ ඇවිල්ලා කීයේ මාත්‍රයකක්ද 4 වෙනි බලය මෙයත් 4 වෙනි බලයේ සමීකරණයක් මේකත් 4 වෙනි බලයේ සමීකරණයක්. ඒ කියන්නේ සිව්වන බලයේ සමීකරණ. එහෙම නැත්නම් සිව්වන මාත්‍රය කියලාත් කියනවා. right බලය කියන්නේත් මාත්‍රය කියන්නේ දෙකම එකයි. සිව්වන මාත්‍රයේ සමීකරණයක් කිව්වත් සිව්වන බලයේ සමීකරණයක් කිව්වත් දෙකම එකයි. right ඒතර මේ දෙකම සිව්වන බලයනේ. ඒතර මේකේ මූල කීයක් තියෙන්න ඕනද? 4ක් තියෙන්න ඕන. right 4ක් තියෙනවා. දැන් වර්ග සමීකරණයක නම් මූල 2යි තියෙන්නේ. ඒකජ සමීකරණයක නම් එක මූලයයි වර්ග සමීකරණයක නම් මූල 2යි ඝනජ සමීකරණයක නම් මූල 3යි ඒ කියන්නේ තුන්වෙනි මාත්‍රයක නම් මූල 3යි හතරවෙනි මාත්‍රයකක් නම් මූල 4යි නේ දැන් මේ දෙකම හතරවෙනි බලයනේ එහෙනම් මේක හතරවෙනි බලය නිසා මෙයාටත් මූල 4ක් තියෙන්න ඕන මෙයාත් හතරවෙනි බලය නිසා මෙයාටත් මූල 4ක් තියෙන්න ඕන දැන් අපි යන්නේ මූල 4 හොයන හැටි තමයි බලන්නේ දැන් මේක හතරවෙනි බලයේ සමීකරණ හැම එකක්ම විසඳන්න පුළුවන්ද බෑ විශේෂ රටා දෙකක් පුළුවන් දැන් මේක ගත්තොත් ඒ වගේ රටාවක් නේ මේකේ තියෙන විශේෂත්වය මොකද්ද x ඝනයේ පදයක් නැහැ x ගේ පදයක් නැහැ මේකෙත් එහෙමයි x ඝනයේ පදයක් නැහැ x ගේ පදයක් නැහැ එතකොට ඒව කොහොමද විසඳන්නේ x වර්ගය සමානයි t කියලා ආදේශයක් කරන්නේ right මේක මම මෙහෙම ලියනවා මෙතන 4යි x ගේ 4 ලියන්න පුළුවන් x වර්ගයේ වර්ගය කියලා මෙතන ඍණ 5යි මෙතන තියෙනවා x වර්ගය ධන 1යි දැන් මම ආදේශ ගන්නවා මොකද්ද x වර්ගය සමානයි t කියලා x වර්ගය සමානයි t නම් කියලා ආදේශයක් ගත්තා. ඒ කියන්නේ x වර්ගය තියෙන තැනට අපි t දාමු. මෙතන 4ක් තියෙනවා. මෙතන තියෙනවා x වර්ගය. අන්න x වර්ගය කියන්නේ t කියලා දැම්මා. ඒකෙත් වර්ගය නිසා මෙතන වර්ගය. මෙතන ඍණ 5යි. x වර්ගය කියන්නේ t ධන 1 සමානයි බිංදුව. මේක ඇවිල්ලා x වර්ගයේ තියෙන තැන t දැම්මම ඔහොමනේ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? t ගේ වර්ග සමීකරණයක්. අර මේ තියෙන x ගේ 4 වෙනි බලයේ සමීකරණයක්. x වර්ගය සමානයි t කියලා ආදේශයක් ගත්තම එයා 4 වෙනි බලයේ තිබුණ කාගෙන්ද x ගෙන්. x ගේ 4 වෙනි බලය t ගේ වර්ග සමීකරණයක් බවට පත් වුණා. right? අන්න ඒක කියන්නේ 4 වෙනි බලයේ සමීකරණ වර්ග සමීකරණයකට උනනේ. මෙන්න වර්ග සමීකරණයක් බවට පත් වුණා. දැන් මේ වර්ග සමීකරණය විසඳලා t ට අගයන් දෙකක් එන්න ඕනනේ. මේ t ගේ අගයන් දෙක හොයමු. මේ t ගේ අගයන් දෙක හොයන්න. එහෙම නැත්නම් මේ වර්ග සමීකරණය විසඳන්න ක්‍රම කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එක්ක මේක සාධක වලට විභේදනයෙන් ගන්න පුළුවන්. නැත්නම් අර සූත්‍රය දාලා පුළුවන්. නැත්නම් මේක වර්ග පූර්ණ සිද්ධාන්තයෙන් පුළුවන්. අපිට ලේසි ක්‍රමයක් කරමු. right? දැන් මෙතෙන්දි මම මේ ක්‍රමය කියලා දෙන්න යන්නේ අපි පහසු එකක් කරමු. මට නිකන් හිතන එකක් කරමු. දැන් මේක විවේචකයේ හොය ඉන්න එපා. මේක දැන් හිතින් පුළුවන් වෙන්න ඕනේ මේක කඩන්න මේක ಗುಣ කරාම මේක 4යි t වර්ගයක් එන්න පුළුවන්. නේ? එකතු කරාම මේ මැද පදය එනවද නැද්ද ඒවා පුළුවන් වෙන්න ඕන right
මේක පැත්තක විවේචකයේ හොල බලන්න. නැත්තම් අර මූල හොයන සූත්‍ර තියෙනවනේ ඍණ b ධන හෝ ඍණ ඒකට දාලත් හොයන්න පුළුවන්. රයිට් මම මේක සාධක කඩන්න. මේ දෙක ගුණ කරාම එන්නේ මොකද්ද? 4t වර්ගයනේ. 4t වර්ග එකෙන් ගුණ කරොත් 4t වර්ගය. එතකොට ගුණ කරා මේක එන්නත් එකතු කරාම මේ මැද පදේ එන්නත් කඩන්න පුළුවන්. ඍණ t ඍණ 4t. කොහොම කඩන්න පුළුවන්. right එතකොට ඒක හැම එකකම කඩන්න බෑ. මෙයාගේ විවේචකය එක්ක බිඳුව වුණොත් කඩන්න පුළුවන්. නැත්තම් විවේචකයේ ධන වෙලා පරිමේය සංඛ්‍යාක පූර්ණ වර්ගයක් වුණොත් කඩන්න පුළුවන්. එහෙම නැතුව කඩන්න බෑ. මේක විවේචකයේ ඍණ වුණොත් කඩන්න බෑ මේ විදියට. එහෙම නැත්තම් විවේචකයේ ධන වෙලා පරිමේය සංඛ්‍යාක වර්ගයක් නොවුනොත් ඒත් කඩන්න බෑ. මේක එහෙම වෙන නිසා මම කැඩුවා. දැන් මේ වර්ග සමීකරණ විසඳන හැටි දැන් අපි දන්නවා. ඒක ක්‍රම තුනකින් දන්නවා. කැමති විදිහකින් කරගන්න. ඒක ගැටලුවක් නෑ. right මම මේ හිතච්ච ක්‍රමයක් කරනවා. right දැන් මෙතෙන්දි මම වර්ග සමීකරණය විසඳන හැටි කියන්න අවශ්‍ය නැහැ. right එහෙනම් මේක විසඳුවොත් මෙතන 4t වර්ගය ඍණ 5t වෙනුවට දානවා ඍණ t ඍණ 4t කියලා. මෙතන ධන එකක් තියෙනවා. මේ දෙකෙන් t එළියට ගත්තොත් 4t වර්ගයේ t ගෙන් බෙදුවොත් 4t ඍණ t ගෙන් බෙදුවොත් ඍණ 1යි. මේ දෙකෙන් ඍණ එකක් එළියට ගන්න ඍණ 4t ඍණ 1කින් බෙදුවොත් ධන 4t. ධන 1 ඍණ 1කින් බෙදුවොත් ඍණ 1යි. මේ දෙකෙන්ම 4t ඍණ එකක් එළියට ගන්න පුළුවන්. right මෙතන 4t ඍණ 1 ගත්තොත් මේ t ඉතුරුයි. මෙතන 4t ඍණ 1 ගත්තොත් මේ ඍණ 1 ඉතුරුයි. සමානයි බිඳුවයි. නම් මෙතන 4t ඍණ 1 සමානයි බිඳුව හෝ මෙතන t ඍණ 1 සමානයි බිඳුවයි. මෙතනින් t යුක්ත කරාම වෙනවා t සමාන 1/4 හෝ මෙතනින් එනවා t සමාන 1යි කියලා. right දැන් මෙතන මූලවල ස්වභාවය ලියන්නේ ඒව යන්න එපා. මොකද අපි t නෙවෙයිනේ හොයන්න ඕන. මේ x ගේ 4 වෙනි බලයේ සමීකරණයක් නිසා x තමයි හොයන්න ඕන. right ඔන්න t හෙව්වා. right අපි මේ දෙවෙනි ගාන චුට්ටක් පොඩ්ඩක් තියෙන්න රින්න. තාම පළවෙනි ගාන. right මේ t කියන්නේ මොකද්ද දැන්? t කියන්නේ x වර්ගනේ. අන t වෙනුවට දාමු x වර්ගය කියලා. right එහෙනම් මෙතන t ගේ අගය 1/4යි. t කියන්නේ x වර්ගනේ. එහෙනම් t වෙනුවට x වර්ගය දාමු. මෙතන t වෙනුවට x වර්ගය දැම්මොත් x වර්ගය සමානයි 1/4යි. x වර්ගය සමාන 1/4යි. හෝ මෙතන t තියෙනවනේ t කියන්නේ x වර්ගය. එහෙනම් මෙතන x වර්ගය සමාන 1යි. x වර්ගය සමාන 1යි. දැන් x නේ හොයන්න ඕන. හරි. එහෙනම් මේකේ මූලය ගමු. x වර්ගයේ වර්ගමූලය x. මේ පැත්තේ වර්ගමූලය ගන්නකොට ධන හෝ ඍණ එනවා. right x වර්ගයේ මූලය x. මේ පැත්තේ මූලය ගන්නකොට ධන හෝ ඍණ එනවා. එකේ මූලය 1යි. හතරේ මූලය 2යි. මෙතනින් එනවා මූලය ගත්තොත් x වර්ගයේ මූලය x. මේ පැත්තේ වර්ගමූලය ගන්නකොට ධන හෝ ඍණ එනවා. එකේ මූලය 1යි. හරිනේ? x වර්ගයේ මූලය x, එකේ මූලය 1යි, හතරේ මූලය 2යි. මූලය ගන්නකොට ධන හෝ ඍණ එනවා. x වර්ගයේ මූලය x, එකේ මූලය 1යි, මූලය ගන්නකොට ධන හෝ ඍණ එනවා. දැන් මෙන්න මේ හතරවෙනි බලයේ සමීකරණය විසඳලා තියෙන්නේ. මේ x ගේ හතරවෙනි බලයේ සමීකරණයක් නිසා මූල හතරක් තියෙන්න ඕනනේ. මොනවද හතර? එකක් තමයි x ට එනවා ධන භාගය කියලා. අනිත් එක එනවා x ට ඍණ භාගය කියලා. අනිත් එක එනවා x ට ධන එක කියලා. අනිත් එක එනවා ඍණ එක කියලා. එහෙනම් x ට එන අගයන් හතර තමයි ධන භාගය, ඍණ භාගය, ධන එක, ඍණ එක කියලා. මේ මූලවල ස්වභාවය ඉතින් වැඩක් නැහැ ඉතින්. right මේක මූලවල ස්වභාවය ලියන්න ගියොත් මූල තාත්විකයි. i කියලා එකක් නෑනේ තාත්විකයි. ප්‍රබින්නයි. ඔක්කොම එකිනෙකට වෙනස් නේ. ධන භාගය, ඍණ භාගය, ධන එක, ඍණ එකයි. ප්‍රබින්නයි, පරිමේයයිනේ. ඔක්කොම පරිමේයයි. එහෙනම් අපිට ඕන ලියන්න පුළුවන් මූල තාත්විකයි, ප්‍රබින්නයි, පරිමේයයි කියලා. right ඔන්න එහෙනම් පළවෙනි ගාන විසඳන්නේ ඔන්න ඔහමයි. right මෙන්න අපිට පුළුවන් මේ හතරවෙනි බලයේ සමීකරණයේ විශේෂයි. මොකද්ද විශේෂත්වය? x ගණයේ පදයක් නැහැ. x ගේ පදයක් නැහැ. ඒ වගේ වෙලාවට x වර්ගයේ සමානයි t කියලා ආදේශයක් දාලා අපිට පුළුවන් මේ x ගේ හතරවෙනි බලයේ සමීකරණය t ගේ වර්ග සමීකරණයක් බවට පත් කරන්න පුළුවන්. t ගේ වර්ග සමීකරණයක් බවට පත් කරන්න. right එහෙනම් ඔන්න ඔහම තමයි විසඳන්නේ. පළවෙනි ගාන ලියා ගන්න. අපි දෙවෙනි ගානට යමු ඊට පස්සේ. right අපි යමු එහෙනම් දෙවෙනි ගානට.
දෙවෙනි ගානේ දිහා බැලුවත් එයත් හතරවෙනි බලයේ සමීකරණයක්. දැන් බලන්න ඕනේ යා හතරවෙනි බලයේ සමීකරණ හැම එකක්ම අපිට විසඳන්න බෑ. එයා විසඳන්න පුළුවන් එකක්ද? ඔව් නේ විසඳන්න පුළුවන් රටා දෙකක් තියෙනවා. එක රටාවක් නෙමෙයි. මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? x ගණයේ සංගුණකයත් බිඳුවයි x ගේ සංගුණකයත් බිඳුවයි. ඒක නිසා මේකේ x ගණයේ පදයක් නැහැ. x ගේ පදයක් නැහැ. ඒක නිසා අපිට පුළුවන් මේක ආදේශයක් දාලා හදන්න. මොකක්ද ආදේශය? x වර්ගය සමානයි t. right. එහෙනම් මේ x 4 ලියනවා x වර්ගයේ වර්ගය කියලා. මෙතන ඍණ 3යි x වර්ගය ඍණ 4 සමානයි බිඳුවයි. එහෙනම් ආදේශය තමයි x වර්ගය සමානයි t නම්. right. එහෙනම් x වර්ගයේ තියෙන තැනට දාමු t. එහෙනම් මෙතන x වර්ගය වෙනුවට දාමු t. ඒකෙත් වර්ගය ඍණ 3යි x වර්ගය කියන්නේ t. මෙතන ඍණ 4යි සමානයි බිඳුවයි. දැන් මෙන්න t ගේ වර්ග සමීකරණයක් බවට පත් වුණා. ඒකනේ කියන්නේ වර්ග සමීකරණයක් බවට ඌනණයෙන් වර්ග සමීකරණයක් බවට පත් කරා. right. දැන් මේක සාධක කඩලා පුළුවන් ඕනනම් t හොයන්න. වර්ග පූර්ණ සිද්ධාන්තයෙන් ඕනනම් පුළුවන්. නැත්නම් සමීකරණයට ආදේශ කරලත් පුළුවන්. කැමති ක්‍රමයක් කරන්න පුළුවන්. මේක සාධක කැඩෙනවනේ. right. මේ දෙක ගුණ කරන්න t වර්ගය ඍණ 4ෙන් ගුණ කරාම ඍණ 4යි t වර්ගය. එතකොට ගුණ කරා මේකෙන්නත් එකතු කරාම මෙයා එන්නත් කොහොමද? ධන t සහ ඍණ 4යි t වලින් එනවා නේ. එතකොට මේ දෙක ගුණ කරාම ඍණ 4යි t වර්ගයක් හැදෙනවා. එකතු කරාම ඍණ 3යි t හැදෙනවා. එහෙනම් මෙතන t වර්ගය ඍණ 3යි t වෙනුවට දාන්න පුළුවන් ධන t ඍණ 4යි t කියලා. මෙතන ඍණ 4 සමානයි බිඳුවයි. මේ දෙකෙන් t එළියට ගන්න. t වර්ගය t ගෙන් බෙදුවොත් t t ගෙන් බෙදුවොත් 1යි. මේ දෙකෙන් ඍණ 4ක් එළියට ගන්න. ඍණ 4යි t ඍණ 4ෙන් බෙදුවොත් ධන t. ඍණ 4 ඍණ 4ෙන් බෙදුවොත් ධන 1යි. සමානයි බිඳුවයි. මේ දෙකෙන්ම අපිට පුළුවන් t ධන 1ක් එළියට ගන්න. t ධන 1 එළියට ගත්තොත් මෙතනින් t ඉතුරුයි. මෙතන t ධන 1ක් එළියට ගත්තොත් මෙතන ඍණ 4ක් ඉතුරුයි. සමානයි බිඳුවයි. එහෙනම් මෙතනින් එනවා t ධන 1 සමානයි බිඳුව හෝ මෙතනින් එනවා t ඍණ 4 සමානයි බිඳුවයි. මෙතනින් එනවා t සමානයි ඍණ 1 හෝ මෙතනින් එනවා t සමානයි ඍණ 4 එහා පැත්තට ගියාම ධන 4යි. නමුත් t නෙවෙයිනේ හොයන්න ඕන. right. අපි දැන් x තමයි හොයන්න ඕන. right. එහෙනම් t කියන්නේ මොකද්ද? t කියන්නේ x වර්ගය. එහෙනම් t වෙනුවට දාමු x වර්ගය. එහෙනම් t සමානයි ඍණ 1 කියන්නේ x වර්ගය සමානයි ඍණ 1 හෝ මෙතන t වෙනුවටත් x වර්ගය දැම්මොත් x වර්ගය සමානයි 4. x වර්ගය සමානයි 4. right. මෙතන ඒතර x වර්ගය සමානයි ඍණ 1 කියන්නේ කීයද? ඍණ 1 කියන්නේ සිම්පල් i ගේ වර්ගය කියලා අපි කියලා තියෙනවානේ. ඍණ 1 කියන්නේ සිම්පල් i ගේ වර්ගය. හෝ මෙතන x වර්ගය සමානයි 4. දැන් වර්ගමූලය ගමු දෙපැත්තේ. x වර්ගයේ මූලය x, i වර්ගයේ මූලය i. වර්ගමූලය ගත්තොත් ධන හෝ ඍණ එනවා. right. හෝ මෙතන x වර්ගයේ මූලය x, 4 මූලය 2යි. වර්ගමූලය ගත්ත නිසා ධන හෝ ඍණ එනවා. right. එහෙනම් මෙතන x වර්ගය ලිව්වා. ඍණ 1 කියන්නේ i ගේ වර්ගය කියලා ලියන්න පුළුවන්. මෙතන x වර්ගය 4 එහෙම ලිව්වා. දැන් වර්ගමූලය ගමු. x වර්ගයේ වර්ගමූලය x, 4 මූලය 2යි. නමුත් ධන හෝ ඍණ යනවා මූල ගන්නකොට. x වර්ගයේ මූලය x, i වර්ගයේ වර්ගමූලය i, මූල ගන්නකොට ධන හෝ ඍණ එනවා. එහෙනම් මෙන්න මූල 4. එක මූලයක් තමයි ධන i, අනිත් මූලය තමයි ඍණ i. තුන්වෙනි මූලය තමයි ධන 2, හතරවෙනි මූලය තමයි ඍණ 2. එහෙනම් මේ මූල 4ම තාත්විකයි කියලා කියන්න පුළුවන්ද? බෑ. මෙතන මූල දෙකේ i තියනවනේ. ඒතර එක මූලයක් එන්නේ ධන i. අනිත් මූලය එනවා ඍණ i. අනිත් මූලය එනවා මෙතනින් ධන 2. මෙතනින් තව එක මූලයක් එනවා ඍණ 2. ඔය මූල 4නේ එන්නේ. එහෙනම් මේ මූල දෙකේ i තියෙන නිසා මේ මූල දෙක අතාත්විකයි. මොනින් අතාත්විකද? හුදෙක් අතාත්විකයිනේ. i සහ ඍණ i කියන මූල දෙක හුදෙක් අතාත්විකයි. මේ දෙක තාත්විකයි. right. මේක තාත්විකයි පරිමේයයි. මේකත් තාත්විකයි පරිමේයයි. මේ දෙකම හුදෙක් අතාත්විකයි. මේකෙදි මූලවල ස්වභාවය එහෙම ලියන්න යන්න ඕනේ නැහැ. ලියන්න බෑනේ. අපිට කියන්න බෑ මූල තාත්වික කියලා කියන්න බෑ. මේ දෙක තාත්විකයි, මේක අතාත්විකයි. right. ඔහොම තියෙන කමක් නැහැ. ඔන්න එහෙනම් දෙවෙනි ගාන. තා එක ගානක් හදාගමු. ඒ හොඳටම ප්‍රමාණවත්. මේ විදිහට තමයි කරන්නේ.
හරි. එන යමු මේකේ ඊළඟ ගාන හදන්න තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. x ගේ 4 වෙනි බලය දන 4x වර්ගය ඍණ 96 සමානයි බිඳුවයි. එහෙනම් මේකත් x ගේ 4 වෙනි බලයේ සමීකරණයක්. right? මෙතන x ගේ 4 වෙනි බලයනේ. සිව්වන බලයේ සමීකරණය. දැන් බලන්න ඕන මේකේ අර විශේෂ රටා දෙකෙන් එකක්ද? ඔව්. මෙයා ඇවිල්ලා x ගණයේ පදයක් නැහැ, x ගේ පදයක් නැහැ. එහෙනම් මේක x වර්ගයේ සමානයි t කියලා ආදේශයක් දාලා පුළුවන් හදන්න. නම් මේ x4 ලියනවා x වර්ගයේ වර්ගය කියලා. මෙතන ධන 4යි. මේක x වර්ගය. මෙතන ඍණ 96යි සමානයි බිඳුවයි. එහෙනම් අපි ආදේශයක් ගන්නවා x වර්ගයේ සමානයි t නම්. right. එහෙනම් මෙතන x වර්ගයට t දැම්මොත් ඒකෙත් වර්ගය නිසා t වර්ගය. ධන 4යි x වර්ගය කියන t ඍණ 96 සමානයි බිඳුවයි. කොහොමද? right. එහෙනම් මේක දැන් වර්ග සමීකරණයක්. මේ වෙලාවේ t ගේ වර්ග සමීකරණයක්. මේක ඕන සාධකවලට කඩන්න පුළුවන්, වර්ග පූර්ණ සිද්ධාන්තයෙන් පුළුවන්, නැත්නම් අර සූත්‍රයට දාලා විසඳන්න පුළුවන්. කැමති ක්‍රමයකට අපිට කරගෙන යන්න පුළුවන්. අපි බැලුවොත් මේක සාධක කැඩෙනවද කියලා. මේ දෙක ගුණ කරාම එන්නේ කීයද? t වර්ගය ඍණ 96න් වැඩි කරන්නේ. මුල් පදය අග පදය ගුණ කරොත් ඍණ 96යි t වර්ගනේ. ඒතර අපි බලන්න ඕන ගුණ කරාම මේකෙන්නත් එකතු කරාම 4යි t වෙන්නත්. බලන්න කොහොමද කරනවද එනවද කියලා. එක් වරක් 96න් 4ක් හැදෙන්නේ නැහැ. දෙවරක් 48න් මේක හැදෙන්නේ නැහැ. තුන් වරක් 32න් 4ක් හැදෙන්නේ නැහැ. හතර වරක් 24න් 4ක් හැදෙන්නේ නැහැ. පස් වරක් නෑනේ 6 වරක් 16යි. 6 වරක් 16න් 4ක් හැදෙන්නේ නැහැ. ඊළඟට 7 වරක් නෑ. 8 වරක් 12ක් තියෙනවා. 8 වරක් 12න් අන්න 4ක් හැදෙනවා. 8 වරක් 12. 8 වරක් 12න් 4ක් හැදෙනවා. එහෙනම් මේක ධන දාලා මේක ඍණ දැම්මොත් හරිනේ. මේකෙන් වැඩි කරොත් ඍණ 96යි t වර්ගය ඍණ 8යි t ධන 12යි t එකතු කරාම ධන 4යි t හැදෙනවා. right. එහෙනම් මේක t වර්ගය. මේ ධන 4යි t වෙනුවට දාන්න පුළුවන් ඍණ 8යි t ධන 12යි t කියලා. මෙතන ඍණ 96යි සමානයි බිඳුවයි. මේ දෙකෙන් t එළියට ගමු. t වර්ගයේ t ගෙන් බෙදුවොත් t ඍණ 8යි t ගෙන් බෙදුවොත් ඍණ 8යි. මේ දෙකෙන් අපි 12ක් ගමු. 12යි t 12න් බෙදුවොත් t ඍණ 96 ධන 12න් බෙදුවොත් ඍණ 8යි සමානයි බිඳුවයි. මේ දෙකෙන් අපි t ඍණ 8ක් එළියට ගමු. right. එහෙනම් මෙතන t ඍණ 8 ගත්තොත් මෙතන t ඉතුරු වෙනවා. මෙතන t ඍණ 8 ගත්තොත් මෙතන ධන 12ක් ඉතුරු වෙනවා. දැන් මෙතනින් එනවා t ඍණ 8 සමානයි බිඳුව හෝ මෙතනින් එනවා t ධන 12 සමානයි බිඳුවයි. මෙතනින් එනවා t සමානයි 8 හෝ මෙතනින් එනවා t සමානයි ඍණ 12ක් කියලා. ඔන්න t ගේ අගයන් දෙක හෙව්වා. දැන් අපි මේක ඉස්සරහට යමු. මෙතන t කියන්නේ මොකද්ද? x වර්ගනේ. එහෙනම් t කියන්නේ 8යි නම් t වෙනුවට දැම්මොත් x වර්ගය සමානයි 8යි. එහෙනම් x වර්ගය සමානයි 8යි කියලා එනවා. හෝ මෙතන t කියන්නේත් x වර්ගනේ. x වර්ගය සමානයි ඍණ 12යි. එහෙනම් x වර්ගය සමානයි ඍණ 12යි. එහෙනම් මෙතන x වර්ගය සමානයි 8 හෝ මෙතන x වර්ගය සමානයි 12ට 12 දැම්මා ඍණ 12නේ. අර ඍණ එක දානවා i ගේ වර්ගය කියලා. right. මෙතන ඍණ 12 කියන ඍණ එකේවා 12. 12 එහෙම ලිව්වා ඍණ එක වෙනකොට ලිව්වා i ගේ වර්ගය කියලා. ඒතර අපි දන්නවා i වර්ගය කියන ඍණ එකයි ඍණ එක 12න් වැඩි කරාම ඍණ 12 හැදෙනවා. දැන් වර්ගමූලය ගමු. ඒතර x වර්ගයේ වර්ගමූලය x 8 වර්ගමූලය 2යි මූල 2යි. වර්ගමූලය ගන්නකොට ධන හෝ ඍණ එනවා. right. හෝ මෙතන x මූලය ගත්තොත් x වර්ගයේ මූලය x 12 මූලය 2යි මූල 3යි. i වර්ගයේ මූලය i මූලය ගන්නකොට ධන හෝ ඍණ එනවා. right. එහෙනම් x වර්ගයේ මූලය x මූලය ගන්නකොට ධන හෝ ඍණ එනවා. 8 මූලය 2යි මූල 2යි. x වර්ගයේ මූලය x මූලය ගන්න නිසා ධන හෝ ඍණ එනවා.
12 මූලය 2යි මූල 3යි i වර්ගයේ වර්ගමූලය i වෙනවා. එහෙනම් මේකෙත් මූල 4ක් තියෙනවා. 4න් දෙකක් තාත්විකයි දෙකක් අතාත්විකයි නේ. මූල 4 මොකක්ද? එකක් එනවා x ට ධන 2යි මූල 2ක්. අනිත් එක එනවා x ට ඍණ 2යි මූල 2ක්. මේ දෙක ඇවිල්ලා තාත්විකයි. මේ තාත්වික මූල දෙකක් මේවා අපරිමේයයි. හැබැයිනේ වර්ගමූල තියෙන නිසා අපරිමේයයි. මේ දෙක අතාත්විකයි. එක මූලයක් එනවා ධන 2යි මූල 3යි i. අනිත් මූලෙට එනවා ඍණ 2යි මූල 3යි i. එහෙනම් මේක තාත්විකයි පරිමේයයි තාත්විකයි පරිමේයයි මේක අතාත්විකයි. මොනින් අතාත්විකද? හුදෙක් අතාත්විකයි. මේකත් අතාත්විකයි හුදෙක් අතාත්විකයි. right? එහෙනම් ඔන්න මේ මූල දෙක අතාත්විකයි මේ මූල දෙක තාත්විකයි. right? ඔන්න එහෙනම් ඒකත් අපි විසදුවා. මේ හතරවෙනි බලයේ සමීකරණයක් නිසා මූල හතරක් එන්න ඕනේ. මෙන්න මූල හතර. අපිට කියන්න බෑ මෙහි මූල තාත්වික වේ කියන්න බෑ. මොකද තාත්වික දෙකක අතාත්වික දෙකක තියෙනවා. right? එහෙනම් අපි ඒකේ ආකාරය ගණන් තුනක් හැදුවා. ඒ හොඳට ප්‍රමාණවත්. ටියුට් එකේ ගොඩක් ගණන් දාලා තියෙන්නේ අපි. ඒක විසඳගත්තම හරියි. right? මේ වගේම තමයි විසඳන්න තියෙන්නේ. වෙනසක් නැහැ. right? මම කිව්වේ ඒතර හතරවෙනි බලයේ සමීකරණ රටා දෙකක් විසඳන්න පුළුවන්. ඔය එක රටාවක් තමයි අපි විසඳුවේ. ගණන් තුනක් හැදුවා. ඒ හොඳටම ඇති. right? මේ රටාවේ තියෙන විශේෂත්වය මොකද්ද? මේ රටාවේ තියෙන විශේෂත්වය මේ හතරවෙනි බලයේ සමීකරණයේ තියෙන විශේෂත්වය x ගණයේ පදයක් නැහැ x ගේ පදයක් නැහැ. right? ඒ වගේ සමීකරණයක් දුන්නොත් මෙන්න මේ වගේ තමයි විසඳන්නේ. හරි. එහෙනම් අපි යමු ඊළඟ රටාවට. හරි. එහෙනම් මාතෘකාවක් ලියා ගන්න. ඉතුරු අනිත් රටාවනේ. හතරවෙනි බලයේ සමීකරණ රටා දෙකක් විසඳන්න පුළුවන්. එහෙනම් ඉතුරු රටාව ලියා ගන්න මෙහෙම. සිම්පල් a, b, c නියත රාශි නම් ax 4 ධන bx ඝනය ධන cx වර්ගය ධන bx ධන a සමානයි බිඳුව ආකාරයේ සමීකරණ right මේ බලන්න ABC නියත රාශි ඒක විශේෂත්වය මොකද්ද මේක ax 4 ධන bx ඝනය ධන cx වර්ගය ධන bx ධන a සමානයි බිඳුව මේක ඇවිල්ලා හතරවෙනි බලයේ සමීකරණයක් විශේෂත්වය මොකද්ද x ගේ හතරවෙනි බලයේ සංගුණකයත් a නියත පදයත් a ඒ විතරක් නෙවෙයි x ඝනයේ සංගුණකය b ඒකම තමයි x ගේ සංගුණකය b වෙන්නේ. ඒ දෙක සමානයිනේ. දැන් මේකයි සමානයි මේකයි සමානයි. මේ c කියන එක එහෙම විශේෂත්වයක් නැහැ. ඒක තිබ්බත් එකයි නැතත් එකයි ඕනම වගේක් තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් මේ දෙක සමාන වෙන්න ඕන. මේ දෙකත් අනිවාර්යෙන් සමාන වෙන්න ඕන. right. එහෙම ඒවා ආකාරයේ සමීකරණ x ධන 1 යට x සමානයි සිම්පල් t ආදේශයෙන් විසඳිය හැක. right. එහෙනම් ABC නියත රාශීන් වෙලා ax 4 ධන bx ඝනය ධන cx වර්ගය ධන bx ධන a සමානයි බිඳුව ආකාරයේ සමීකරණ මේ වගේ එක ආදේශය ගන්න x වර්ගය සමානයි t නෙවෙයි. ඒතර x වර්ගය සමානයි t ආදේශය ගන්න කලින් රටාවේදී right. මේ වගේ රටාවක් තිබුණොත් ආදේශය තමයි x ධන 1 යට x සමානයි t ආදේශයෙන් විසඳිය හැක. බලමු අපි දැන් ඒකෙනුත් ගණන් කිහිපයක් හදලා මේ වගේ ගණන් කොහොමද අපි වර්ග සමීකරණයක් බවට පත් කරගෙන හදන්නේ කියලා. එහෙනම් පළවෙනි ගාන 6x 4 ඍණ
35x ගණය ධන 62යි x වර්ගය. ඊටර ටික දෙන්න දෙන්නත් ඕනේ අපිට හිතා ගන්න පුළුවන් නේ. 6x 4 ඍණ 35x ගණය ධන 62යි x වර්ගය. මෙතන ඍණ 35 නේ මෙතෙන්ට එන්න ඕන ඍණ 35යි x. මෙතන ධන 6යි x 4 නිසා ධන 6 සමානයි බිඳුව. බලන්න මේක ඇවිල්ලා ඒ රටාවනේ. මෙතන 6යි මෙතන 6යි. හරි. මෙතන ඍණ 35යි මෙතන ඍණ 35යි. මෙතන ඕනම එකක් තියෙන්න පුළුවන්. right බලමු එතකොට මේකත් හතරවෙනි බලයේ සමීකරණයක්. මේක මේ වගේ විශේෂ ආකාර එකක්. මේකයි මේකයි සමානයි මේකයි මේකයි සමානයි. එතකොට මෙන්න මේකේ ආදේශය දාලා තමයි හදන්නේ. අපි බලමු මේකේ මූල හතරක් තියෙනවනේ. x ගේ හතරවෙනි බලයේ සමීකරණයක් නිසා මූල හතරක් තියෙනවා. අපි බලමු මේකේ මූල හතර කොහොමද හොයන්නේ. එහෙම නැත්නම් මේක වර්ග සමීකරණයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. හරි. මම කරන්නේ මෙහෙමයි. මේ හැම එකක්ම බෙදන්න. මේ සමීකරණයේ තියෙන හැම පදයක්ම මම බෙදනවා x ගේ වර්ගයෙන් බෙදනවා. හැම එකක්ම x වර්ගයෙන් බෙදන්න. මෙතන 6x 4x වර්ගයෙන් බෙදුවොත් 6x වර්ගයක් වෙනවා. right? 6 තියෙනවා x ගේ 4x වර්ගයෙන් බෙදුවොත් තව x වර්ගයක් ඉතුරු වෙනවා. මෙයත් x වර්ගයෙන් බෙදන්න. ඒතර ඍණ 35යි x ගාන x වර්ගයෙන් බෙදුවොත් තව x එකක් ඉතුරු වෙනවා. මේකත් x වර්ගයෙන් බෙදන්න. ඒතර මේක x වර්ගයෙන් බෙදුවම x වර්ගය කැපිලා 62 විතරක් ඉතුරු වෙනවා. මේකත් x වර්ගයෙන් බෙදන්න. ඍණ 35යි x නේ. ඒක x වර්ගයෙන් බෙදාදී එක x එකක් කැපිලා තව x එකක් යට ඉතුරු වෙනවා. මෙයත් x වර්ගයෙන් බෙදන්න. 6ත් බෙදන්න x වර්ගයෙන්. වම් පැත්ත විතරක් හරියන්නේ දකුණු පැත්තත් බෙදන්න ඕනේ. බිඳුව x වර්ගයෙන් බෙදුවොත් බිඳුවමයි නේ. right හැම එකක්ම x වර්ගයෙන් බෙදාගෙන ගියා. හරි. දැන් මම මේ පද ටික පොඩ්ඩක් මාරු කරලා ලියා ගන්නවා. මෙයා 6යි x වර්ගය එයාගේ තැනින් මෙන්න මේක ලියන්න. 6 බෙදීම x වර්ගය ලියන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඍණ 35යි x. මෙයා ලියන්නේ ඊළඟට ඍණ 35 බෙදීම x කියලා. මෙතන මේ 62 ඊට පස්සේ ලියන්න. සමානයි බිඳුවයි. right මේ දෙකෙන් මම 6ක් එළියට ගන්නවා. මෙතන 6ක් එළියට ගත්තොත් මේක x වර්ගයේ ඉතුරුයි. මෙතන 6ක් එළියට ගත්තොත් 1 යට x වර්ගයක් තමයි තියෙන්නේ. මේ දෙකෙන් මම ඍණ 35ක් එළියට ගන්නවා. මෙතන ඍණ 35 ගත්තොත් x ඉතුරුයි. මෙතන ඍණ 35 එළියට ගත්තොත් ධන 1 යට x ඉතුරුයි. මෙතන ධන 62ක් ඉතුරුයි. සමානයි බිඳුවයි. right මම මෙන්න මේ තියරි පාර්ට් එක පොඩ්ඩක් පැත්තකින් කරගන්න. ඔන්න බලාගන්න. මේක හැම ගානකටම කරන්න ඕනේ නැහැ. එක ගානකට කරාම හරි. right මම ගන්නවා මෙහෙම ආදේශයක්. මොකද්ද? x ධන 1 යට x සමානයි t කියලා ආදේශයක් ගන්න. x ධන 1 යට x සමානයි t. එතකොට මේක මෙහෙම වෙනවද? මේක වර්ග කරොත් නේ. මේක වර්ග කරොත් මෙහෙම එන්නේ x ගේ වර්ගය x වර්ගය 1 ගේ වර්ගය 1යි x ගේ වර්ගය x වර්ගය t ගේ වර්ගය t ගේ වර්ගය. ඔක හරිද? ඒක වැරදි නේ. x ධන 1 යට x සමානයි t. මේක හරි. right මේකනේ අපි ගන්න ආදේශය x ධන 1 යට x සමානයි t. ඒතර මේක වර්ග කරාම මේක එන්නේ නැහැ නේ. x වර්ග කරාම x වර්ගය 1 වර්ග කරාම 1යි x ගේ වර්ගය x වර්ගය t ගේ වර්ගය t වර්ගය. ඒක වැරදි. එහෙම වර්ග කරන්න බෑනේ. මේක අතර මොකද්ද කරන්නේ? මම දෙපැත්තම වර්ග කරනවා. මේ පැත්ත වර්ග කරාම මොකද්ද වෙන්නේ? x ධන 1 යට x ගේ වර්ගයක් එනවා. right මම දෙපැත්තම වර්ග කරනවා. මේකනේ ගන්න ආදේශය. x ධන 1 යට x සමානයි t නම් කියලා තමයි ආදේශ ගන්න. මම දැන් දෙපැත්ත වර්ග කරනවා. වම් පැත්ත වර්ග කරද්දි මෙයා වර්ගය කරලා මෙයා වර්ග කළා මෙහෙම ගන්න බෑ. මේ මුළු කෑල්ලම වර්ග කරන්න ඕන. x ධන 1 යට x ගේ වර්ගය. දකුණු පැත්ත වර්ග කරාම t ගේ වර්ගය. right දැන් මේ වර්ගය කොහොමද සුළු කරන්නේ? මේ ඇවිල්ලා a ධන b ගේ වර්ගය වගේ. a ධන b ගේ වර්ගය ලියන්නේ කොහමද? a වර්ගය ධන 2යි ab ධන b වර්ගයනේ. right මේ දෙන a ධන b ගේ වර්ගය නම් a වර්ගය ධන 2යි ab ධන b වර්ගය. a වර්ගය කියන්නේ මේ තියෙන a ධන b ගේ වර්ගයනේ. right a ධන b ගේ වර්ගය මෙහෙම ලියන්න පුළුවන්. ඒතර a වර්ගය කියන්නේ මේ පළවෙනි පදයේ වර්ගය. x ගේ වර්ගයනේ පළවෙනි පදයේ වර්ගය කියන්නේ x ගේ වර්ගය. ඊළඟට 2ab 2ab කියන්නේ මේ දෙක ගුණ කරලා දෙකෙන් ගුණ කරලා. මේ දෙක ගුණ කරලා දෙකෙන් ගුණ කරලා. මේ x සහ 1 යට x ගුණ කරාම x to x කැපිලා 1යිනේ. ඒක දෙකෙන් ගුණ කරාම 2යි. right මේ තියෙන්නේ a වර්ගය x ගේ වර්ගය. 2ab 2ab කියන්නේ a කියන්නේ මේක b කියන්නේ මේක.
මේ දෙක ගුණ කරලා දෙකෙන් ගුණ කරාමනේ 2ab එන්නේ. ඒතර මේ 2ab හැදෙන මේ දෙක ගුණ කරලා දෙකෙන් ගුණ කරන්න. x වැඩි කරොත් 1 යට x ගෙන් x වැඩි කරොත් 1 යට x ගෙන් වැඩි කරලා දෙකෙන් ගුණ කරන්නත් ඕනේ. එතකොට මේ 2ab හැදෙන්නේ 2ab නේ. දෙකට දෙක දැම්ම a කියන්නේ x b කියන්නේ 1 යට x. එතකොට මේ x ට මේ x කැපුණම උත්තරේ 2යි. එහෙනම් මෙන්න a වර්ගය මේ තියෙන 2ab 2ab කියන්නේ දෙකම තමයි මේ දෙක කැපිලා ධන b වර්ගය. මේ b වර්ගය කියන්නේ මේ දෙවෙනි පදයේ වර්ගය. 1 යට x ගේ වර්ගය නේ. 1 යට x ගේ වර්ගය. 1 වර්ගය 1යි x ගේ වර්ගය x වර්ගය. කොහොමනේ එන්නේ? මෙතන එනවා t වර්ගය. හරම වර්ග කරන්න බෑ. ඔහොම තමයි කරන්න වෙන්නේ නේ. ඒතර මේකේ සම්පූර්ණ වර්ගය සමානයි මේ දකුණු පැත්තේ සම්පූර්ණ වර්ගයට. මේක වර්ග කරා මේක ඇවිල්ලා a ධන b ගේ වර්ගය වගේ. ඒතර a වර්ගය 2ab නේ. මේ දෙක ගුණ කරලා දෙකෙන් ගුණ කරාම 2යි එන්නේ. මේකද මේ දෙක ගුණ කරනකොට x කැපෙලා 1යි. ඒක දෙකෙන් ගුණ කරන නිසා 1 වරක් 2 2යි. b වර්ගය කියන්නේ දෙවෙනි පදයේ වර්ගය. 1 වර්ග කරාම 1යි x වර්ග කරාම x වර්ගය. දකුණු පැත්තේ තියෙනවා t වර්ගය. right. මෙතනින් එනවා x වර්ගයක්. මෙතනින් එනවා ධන 1 යට x වර්ගයක්. මෙතනින් එනවා t වර්ගයක්. මේ දෙක ධන දෙක එහා පැත්තට ගෙනිච්චම ඍණ 2යි කියලා එනවා. එහෙනම් මෙතන x වර්ගය ලිව්වා 1 යට x වර්ගය ලිව්වා. මේ ධන දෙක එහා පැත්තට ගියාම ඍණ 2යි. මෙතන t වර්ගය ලිව්වා. එහෙනම් හොඳට තේරුම් ගන්න x ධන 1 යට x කියන්නේ t නම් x වර්ගයේ ධන 1 යට x වර්ගය කියන්නේ t වර්ගය නෙවෙයි t වර්ගය ඍණ 2. හරි දැන් අපි මේක ආදේශ කරමු. මෙතන තියෙනවා 6ක්. අන්න x වර්ගයේ ධන 1 යට x වර්ගය. x වර්ගයේ ධන 1 යට x වර්ගය කියන්නේ මොකද්ද? t වර්ගය ඍණ 2යි. එහෙනම් x වර්ගයේ ධන 1 යට x වර්ගය කියන්නේ t වර්ගය ඍණ 2යි. මෙතන ඍණ 35යි. x ධන 1 යට x x ධන 1 යට x කියන්නේ t. x ධන 1 යට x කියන්නේ t. මෙතන ධන 62යි. සමානයි බිඳුවයි. right. අපි මේ ටික දාගමු මට වීඩියෝ එක නතර කරලා. ඔය ටික දාගෙන ගාන ඉස්සරහට යමු. ඉක්මනට ලියාගමු අපි. හරි. අපි ඉස්සරහට යමු ගානේ. right. මේක පැත්තකින් දාගන්න කොටු කරලා ඒක අනිවාර්යෙන් හැම ගානකම එන්න ඕනේ කෑල්ල. right. මම මේ ගාන විතරයි ඒ කෑල්ල දාන්නේ. අපි ඉදිරියේ ඒවයි එකපාර අපි ඒක දාගමු. එහෙනම් මුලින්ම කරේ x වර්ගයෙන් හැම පදයක්ම බෙදුවා. ඊළඟට පද ටික මේ වගේ මාරු කරගෙන ලිව්වා. මේ ඔය එළියට අරගෙන මේ විදිහට හදාගෙන මේ ආදේශය දැම්මා. right. දැන් මේක වරහන් ඉවත් කරොත් 6 වැඩි කරොත් t වර්ගයෙන් 6යි t වර්ගයක් වෙනවා. මෙතන 6 වරක් ඍණ 2 ඍණ 12ක් වෙනවා. ඍණ 35යි t වෙනවා. මෙතන ධන 62ක් එනවා. සමානයි බිඳුවයි. මුලින්ම මේ 6යි t වර්ගය ලියමු. මේ ඍණ 35යි t ලියමු. 62න් 12ක් අඩු කරාම 50ක් එනවා. සමානයි බිඳුවයි. මේක මට පේනවා මේක සාධක කැඩෙනවා කියලා. මේ දෙක ගුණ කරාම එන්නේ මොකද? 6යි t වර්ගය 50න් ගුණ කරොත් 300යි t වර්ගයක් නේ. ඒතර ගුණ කරාම එහෙම වෙන්නත් එකතු කරාම ඍණ 35යි t වෙනත් කැඩෙනවා. කොහොමද කැඩෙන්නේ? ඍණ 15 ඍණ 15යි t ඍණ 20යි t කියලා තමයි කැඩෙන්නේ. ඒතර මේ දෙක ගුණ කරාම ධන 300යි t වර්ගයකුත් එකතු කරාම ඍණ 35යි tත් හැදෙනවා නේ. right. එහෙනම් මෙතන 6යි t වර්ගය මේ ඍණ 35යි t වෙනකොට මේ දෙක දාමු. ඍණ 15යි t ඍණ 20යි t කියලා. මෙතන ධන 50 සමානයි බිඳුවයි. මේ දෙකෙන් අපිට පුළුවන් 3යි t එළියට ගන්න. 6යි t වර්ගය 3යි t ගෙන් බෙදුවොත් තව 2යි t ඉතුරුයි. ඍණ 15යි t 3යි t ගෙන් බෙදුවොත් ඍණ 5ක් ඉතුරුයි. මේ දෙකෙන් අපි ඍණ 20ක් එළියට ගමු. ඍණ 10ක් එළියට ගමු. right. ඍණ 20යි t ඍණ 10න් බෙදුවොත් ධන 2යි t. ධන 50 ඍණ 10න් බෙදුවොත් ඍණ 5යි. සමානයි බිඳුවයි. මේ දෙකෙන් අපිට පුළුවන් 2යි t ඍණ 5ක් එළියට ගන්න.
මෙතන මේ 2t ඍණ 5 එළියට ගත්තොත් මේ 3t ඉතුරුයි. මේ 2t ඍණ 5 එළියට ගත්තොත් මේ ඍණ 10 ඉතුරුයි. සමානයි බිඳුවයි. මේ දෙක දැන් වෙන වෙනම බිඳුවක් කරමු. මෙතන 2t ඍණ 5 සමානයි බිඳුව හෝ මෙතන 3t ඍණ 10 සමානයි බිඳුවයි. මෙතනින් එනවා t සමානයි 5 බෙදීම 2 හෝ මෙතනින් එනවා t සමානයි 10 බෙදීම 3යි කියලා. ඔය අපි හෙව්වේ t ගියා කියන්නේ 2 නේ. රයිට් අපි හොයන්න ඕනේ x ගියා කියන්නේ 4. රයිට් ඔය ටිකත් ලියාගමු. වීඩියෝ එක නතර කරගෙන මේ ටික ලියා ගන්න. තාම ගාන ඉවර නැහැ. රයිට් එහෙනම් වීඩියෝ එක නතර කරගෙන ලියා ගන්න අපි ඉස්සරහට යමු. රයිට් දැන් එහෙනම් අපිට තීටා ගියන් දෙකක් ආවා. අපි ඒක ලියාගමු. එක තීටා ගියක් ආවා 5 බෙදීම 2යි කියලා. තවත් තීටා ගියක් ආවා 10 බෙදීම 3යි කියලා. තීටාව 10 බෙදීම 3යි. එහෙනම් තීටා ගියන් දෙකයි එකක් තීට 5 බෙදීම 2 ආවා. අනිත් එක ආවා තීට 10 බෙදීම 3. t කියන්නේ මොකද්ද? t කියන්නේ x ධන 1 යට x. එහෙනම් මේ t වෙනුවට දැම්මා x ධන 1 යට x කියලා. 5 බෙදීම 2යි. මෙතන t ටත් දැම්මා x ධන 1 යට x. 10 බෙදීම 3යි. right. දැන් මම මේක විසදලා x ගියා ගයන් 4ක් තියෙනවනේ x. මොකද 4 වෙනි බලයේ සමීකරණයක් නිසා x ට ගයන් 4ක් තියෙනවා. මේ x ගියා ගයන් 4 හොයන්න හදන්න. right. එහෙනම් මම මෙහෙමයි කරන්නේ. ලේසි වැඩේ තමයි මේ වම් පැත්ත පොදු හරය ගත්තොත් x දකුණු පැත්ත පොදු හරය ගත්තොත් 2යි. එහෙනම් වම් පැත්ත පොදු හරය x නම් දකුණු පැත්ත පොදු හරය 2 නම් දෙකෙන් පොදු හරය 2x. 2x කින් ඔක්කොම වැඩි කරන්න. මෙයා 2x කින් ගුණ කරොත් x කියන කෙනා වැඩි කරොත් 2x කින් 2x වර්ගය. මෙයා 2x කින් ගුණ කරොත් x කැපිලා 2ක් ඉතුරුයි. ඒ දෙක මෙතන එකෙන් ගුණ කරාම 2යි. මෙයා 2x කින් ගුණ කරොත් 2 කැපිලා x ඉතුරුයි. ඒ ඉතුරු x මේ 5න් ගුණ කරාම 5x. එහෙනම් මෙතන 2x වර්ගය. මේක මෙහාට ආම ඍණ 5x ධන 2 සමානයි බිඳුවයි. දැන් මේ වර්ග සමීකරණය විසඳන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවානේ. 3ක් තියෙනවා. අපිට කැමති ක්‍රමයකින් හදන්න පුළුවන්. මට පේනවා මේක නිකන් මේ ගුණ කරාම මෙතනින් එනවා 4x වර්ගයක්. එකතු කරාම ඍණ 5x වෙන ක්‍රමයක් තියෙනවානේ. කොහොමද? ඍණ x ඍණ 4x. right ගුණ කරාම මේක එනවා. එකතු කරාම ඍණ 5x වෙනවනේ. එහෙනම් මෙතන 2x වර්ගය. එතන ඍණ x ඍණ 4x එතන ධන 2 සමානයි බිඳුවයි. මේ දෙකෙන් x එළියට ගමු. 2x වර්ගය x ගෙන් බෙදුවොත් 2x. ඍණ x x ගෙන් බෙදුවොත් ඍණ 1යි. මේ දෙකෙන් ඍණ 2ක් එළියට ගත්තොත් ඍණ 4x ඍණ 2කින් බෙදුවොත් ධන 2x. ධන 2 ඍණ 2කින් බෙදුවොත් ඍණ 1යි. සමානයි බිඳුවයි. මේ දෙකෙන් අපිට පුළුවන් 2x ඍණ 1ක් එළියට ගන්න. මෙතන 2x ඍණ 1ක් ගත්තොත් x ඉතුරුයි. මෙතන 2x ඍණ 1ක් ගත්තොත් ඍණ 2ක් ඉතුරුයි. සමානයි බිඳුවයි. එහෙනම් මෙතනින් එනවා 2x ඍණ 1 සමානයි බිඳුව හෝ මෙතන x ඍණ 2 සමානයි බිඳුවයි. මෙතනින් x සමානයි භාගය හෝ මෙතනින් එනවා x ට 2යි. right. එතකොට මේ අපි මේ විසඳන්නේ x ගේ 4 වෙනි බලයේ සමීකරණයක්. එතකොට x ට ගියන් 2ක් එන්න ඕන. මෙතන ඇවිල්ලා දෙනවා x ට ගියන් 4ක් එන්න ඕන. මෙන්න x ට ගියන් 4ෙන් 2ක් ඇවිල්ලා දෙනවා මෙතන. තවත් x ට ගියන් 2ක් තියෙනවනේ. අයිතුරු දෙක මෙතනින් තමයි එන්නේ. එහෙනම් මේකත් විසඳගෙන යමු අපි. right අපි බලමු දැන් ඒක කොහොමද විසඳන්නේ කියලා. right එහෙනම් අර මේ වම් පැත්තේ කරා වගේම මේකෙත් අපි කරන්නේ මේ වම් පැත්තේ පොදු හරය x නේ. දකුණු පැත්තේ පොදු හරය 3 නේ. එහෙනම් වම් පැත්තේ පොදු හරය x නම් දකුණු පැත්තේ පොදු හරය 3 නම් දෙපැත්තෙන් පොදු හරය 3x. අන්න 3x කින් ඔක්කොම ගුණ කරන්න. 3x කින් x ගුණ කරාම 3x වර්ගය. 3x කින් මේක වැඩි කරොත්
x x කැපිලා 3 ඉතුරුයි. ඒ 3 එකෙන් ගුණ කරාම 3යි. මේක 3යි x එකෙන් ගුණ කරාම 3ට 3 කැපිලා x ඉතුරුයි. ඒ x 10න් ගුණ කරාම 10යි x. මෙතනින් එනවා 3යි x වර්ගයක්. මේ 10යි x මෙහාට ආම ඍණ 10යි x. මෙතන ධන 3ක් තියෙනවා. සමානයි බිඳුවයි. right මට පේනවා මේක සාධක කැඩෙනවා. ඒක නිසා මේ දෙක ගුණ කරාම එන්නේ 9යි x වර්ගයක්නේ. right අග පදයයි මුල පදයයි ගුණ කරන්න. එතන 9යි x වර්ගය. එකතු කරාම ඍණ 10යි x එන්න ඕන. කොහොමද? ඍණ x ඍණ 9යි x නේ. ගුණ කරාම මේක හැදෙනවා. එකතු කරාම ඍණ 10යි x එනවා. නම් මේක 3යි x වර්ගය. මේ ඍණ 10යි x වෙනුවට දානවා මේ කෑලි දෙක. ඍණ x ඍණ 9යි x. එතන දාන 3 සමානයි බිඳුවයි. මේ දෙකෙන් x එළියට ගමු. 3යි x වර්ගය x ගෙන් බෙදුවොත් 3යි x. ඍණ x x ගෙන් බෙදුවොත් ඍණ 1යි. මේ දෙකෙන් ඍණ 3ක් එළියට ගන්න. ඍණ 9යි x ඍණ 3ෙන් බෙදුවොත් ධන 3යි x. ධන 3 ඍණ 3ෙන් බෙදුවොත් ඍණ 1යි. මේ දෙකෙන් අපිට පුළුවන් 3යි x ඍණ 1ක් එළියට ගන්න. මෙතන 3යි x ඍණ 1 ගත්තොත් මේ x ඉතුරුයි. මෙතන 3යි x ඍණ 1 එළියට ගත්තොත් මේ ඍණ 3 ඉතුරුයි. සමානයි බිඳුව. එහෙනම් මෙතනින් එනවා 3යි x ඍණ 1 සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුවයි. එහෙනම් මෙතනින් එනවා x සමානයි 1යට 3 හෝ එතනින් එනවා x ට එනවා 3. එහෙනම් අපි මේ විසඳුවේ x ගේ 4 වෙනි බලයේ සමීකරණයක්. x ගේ 4 වෙනි බලයේ සමීකරණයක් විසඳපු නිසා x ට අගයන් 4ක් එන්න ඕන. මේ ඇවිල්ලා තියෙන අගයන් 4 මොනවද? භාගය කියලා එක අගයක් ඇවිල්ලා 2 කියලා තවත් අගයක් ඇවිල්ලා 3න් 1 කියලා තවත් අගයක් ඇවිල්ලා 3 කියලා තවත් අගයක් ඇවිල්ලා. එහෙනම් අර මුලින් දීපු 4 වෙනි බලයේ සමීකරණයේ x ට එන අගයන් 4 තමයි භාගයයි 2යි 3න් 1යි 3යි කියන x ට අගයන් 4. right ඒ වගේ තවත් ගණන් අපි දෙකක් හදාගත්තම හොඳටම ඇති. right ඔය ගෙනල්ලා ලියාගමු. right අපි යමු එහෙනම් මේ වගේ තවත් ගානක් හදන්න. ලියාගත්තේ නැත්නම් තාමත් වීඩියෝ එක නතර කරගෙන ලියා ගන්න. දෙවෙනි ගාන 5x 4 ඍණ 11x ඝනය ධන 16x වර්ගය. ඉතුරු ටික ඉතින් හිතලා ලියන්න පුළුවන්. මෙතන ඍණ 11x මෙතන ධන 5නේ 5 සමානයි බිත්ව. එහෙනම් මේක x ගේ 4 වෙනි බලයේ සමීකරණයක්. හැම 4 වෙනි බලයේ සමීකරණයක්ම විසඳන්න බෑ. මේක විසඳන්න පුළුවන් රටා දෙකෙන් එකක්. මේක මොන රටාවද? මෙතන 5යි මෙතන 5යි සමානයි. මෙතන ඍණ 11යි මෙතන ඍණ 11යි සමානයි. ඒතර මේක විසඳන්න පුළුවන් රටාවක්. right එහෙනම් මම කරන්නේ මේ හැම පදයක්ම x වර්ගයෙන් බෙදන්න. 5යි x 4 x වර්ගයෙන් බෙදුවොත් 5යි x වර්ගයයි. ඍණ 11යි x ඝන x වර්ගයෙන් බෙදුවොත් ර්ණ 11යි x. 16යි x වර්ගය x වර්ගයෙන් බෙදුවොත් x වර්ගය අයින් වෙලා 16 විතරක් ඉතුරු වෙනවා. ර්ණ 11යි x x වර්ගයෙන් බෙදුවොත් 1x එකක් කැපිලා තව x එකක් ඉතුරු වෙනවා. මේ පහත් බෙදන්න x වර්ගේ සමානයි බිඳුවයි. නේ දකුණු පැත්තේ බිඳුවත් x වර්ගෙන් බෙදන්න ඕන. බිඳුව x වර්ගෙන් බෙදුවොත් බිඳුවයි. right මෙතන දැන් මේ 5යි x වර්ගයේ මුලින් ලියමු. මෙතන 5 බෙදීම x වර්ගයේ ඊළඟට ලියමු. මෙතන ඍණ 11යි x ලියමු. මෙතන තියෙනවා ඍණ 11 බෙදීම x. මෙතන තියෙනවා ධන 16ක් සමානයි බිඳුවයි. එහෙනම් ආදේශය මොකක්ද? ඊට කලින් 5ක් එළියට ගන්න මේ දෙකෙන්. 5 එළියට ගත්තොත් මෙතන x වර්ගය ඉතුරුයි. මෙතනින් 5ක් එළියට ගත්තොත් 1යට x වර්ගයක් එනවා. මේ දෙකෙන් ඍණ 11ක් එළියට ගන්න. ඍණ 11 ගත්තොත් x ඉතුරුයි. මෙතන ඍණ 11ක් ගත්තොත් ධන 1යට x ඉතුරුයි. මෙතන ධන 16යි. දැන් ආදේශය ගමු. මොකක්ද ආදේශය?
x ධන 1ට x සමානයි t නම් ඒක තමයි ආදේශය නේ x ධන 1ට x සමානයි t නම් එතකොට x වර්ගය ධන 1ට x වර්ගය කීයද t වර්ගය නෙවෙයි t වර්ගය ඍණ 2යි කියලා අපි කලින් අර කොටු කරලා පෙන්නුවා right එතකොට මෙතන 5යි x වර්ගය ධන 1ට x වර්ගය මෙන්න x වර්ගය ධන 1ට x වර්ගය කියන්නේ t වර්ගය ඍණ 2යි ඒක අපි කලින් පෙන්නුවා මෙතන ඍණ 11යි x ධන 1ට x අන්න x ධන 1ට x කියන්නේ t මෙතන ධන 16යි සමානයි බිඳුවයි right මේක අපි වරහන් ඉවත් කරලා සුළු කරගෙන යමු මෙතන වරහන් ඉවත් කරාම 5යි t වර්ගයක් වෙනවා මේක මේකෙන් වැඩි කරාම ඍණ 10ක් වෙනවා මෙතන ඍණ 11යි t මෙතන ධන 16යි සමානයි බිඳුවයි මේ 5යි t වර්ගය ලියමු මේ ඍණ 11යි t ලියමු මේ 16න් 10ක් අඩු කරාම 6ක් එනවා සමානයි බිඳුවයි දැන් මේ t ගේ වර්ග සමීකරණයක් මේ තියෙන හතරවෙනි බලයේ සමීකරණයක් ආදේශයක් දාලා වර්ග සමීකරණයක් බවට ඌනණය කරගෙන නේ වර්ග සමීකරණයක් බවට පත් කරා මේක දැන් පුළුවන් ද බලමු මේක සාධක කඩන ලේසියෙන්ම මෙතන 5 6 පුළුවන් නේ මෙතන 5 6 30යි 30යි t වර්ගයක් නෙන්නේ 30යි t වර්ග. ඒතර ගුණ කරාම 30යි t වර්ග වෙන්නත් එකතු කරාම ඍණ 11යි t වෙන්නත් ඍණ 5යි t ඍණ 6යි t ගෙන් පුළුවන්. ඒතර හරිනේ ගුණ කරාම ධන 30යි t වර්ගය එකතු කරාම ඍණ 11යි t හැදෙනවා. right. එහෙනම් මෙතන 5යි t වර්ගය මේ ඍණ 11යි t වෙනකොට දානවා මේ කැලේ දෙක ඍණ 5යි t ඍණ 6යි t. මෙතන ධන 6 සමානයි බිඳුවයි. මේ දෙකේ 5ක් එළියට ගත්තොත් මෙතනින් 5යි t වර්ගය 5ෙන් බෙදුවොත් t වර්ගය ඍණ 5යි t 5ෙන් බෙදුවොත් ඍණ t. oh sorry. මේ දෙකෙන් අපි 5යි t එළියට ගමු. 5යි t වර්ගය 5යි t ගෙන් බෙදුවොත් තව t එකක් ඉතුරුයි. ඍණ 5යි t ධන 5යි t ගෙන් බෙදුවොත් ඍණ 1යි. මේ දෙකෙන් ඍණ 6ක් එළියට ගමු. ඍණ 6යි t ඍණ 6ෙන් බෙදුවොත් ධන t. ධන 6 ඍණ 6ෙන් බෙදුවොත් ඍණ 1යි. මේ දෙකෙන් අපිට පුළුවන් t ඍණ 1ක් එළියට ගන්න. මෙතන t ඍණ 1 එළියට ගත්තොත් මේ 5යි t ඉතුරුයි. මෙතන t ඍණ 1 එළියට ගත්තොත් ඍණ 6ක් ඉතුරුයි. සමානයි බිඳුවයි. right එහෙනම් මෙතන t ඍණ 1 සමානයි බිඳුව හෝ මෙතන 5යි t ඍණ 6 සමානයි බිඳුවයි. මෙතනින් t සමානයි ඍණ 1 එහා පැත්තට ගියාම ධන 1 හෝ මෙතනින් t යුක්ත කරාම එනවා t සමානයි 6 බෙදීම 5යි. right දැන් අපි මේ අගයන් දෙකට මේ t ට අගයට අදාළව x ට අගයන් දෙකක් වෙනම වෙනවා මෙතන x ට අගයන් දෙකක් වෙනම වෙනවා එතකොට තමයි x ට අගයන් ඔක්කොම 4ක් එන්නේ right එහෙනම් මේ ටික දාගමු මුලින් right එහෙනම් අපි ඉස්සරහට යමු. තාම වීඩියෝ ලියාගෙන ඉවර නැත්නම් වීඩියෝ එක නතර කරන්න. නතර කරගෙන ලියා ගන්න. right දැන් අපි යමු ඉස්සරහට. නම් මෙන්න t ට අගයන් දෙකක් ආවා. right. එහෙනම් මෙතන t ට ආවන එකක් කියලා. මෙතන t ට ආව 6 බෙදීම 5ක් කියලා. එහෙනම් t කියන්නේ මොකද්ද? t කියලා අපි ගත්තේ x ධන 1 යට x නේ. t කියලා ගත්තේ. එහෙනම් මේ t වලට දැම්ම x ධන 1 යට x මෙතන 1යි. මෙතන t කියන්නේ x ධන 1 යට x. ඒක තමයි අපි ගත්ත ආදේශය. 6 බෙදීම 5යි. කොහොමද? right මේක පොදු හරය ගත්තොත් වම් පැත්තේ x දකුණු පැත්තේ 1යි. ඒතර එක් වරක් x නේ ඔක්කොම x ගෙන් ගුණ කරමු. මේ x ගෙන් ගුණ කරාම x වර්ගය. මේක x ගෙන් ගුණ කරාම x කැපිලා එකක් විතරක් ඉතුරු වෙනවා. මේක x ගෙන් ගුණ කරාම x. මෙතන x වර්ගය.
මේ ධන x මෙහාට ආවම ඍණ x. මෙතන ධන 1යි සමානයි බිඳුවයි. මේ x ගේ වර්ග සමීකරණය. මේකේ විවේචකය හොයලා බලන්න ඍණාගයක් එන්නේ නේ. ಗುಣ කරාම මේකෙන්නත් එකතු කරාම මේකෙන්නත් කඩන්න බෑ. ඒක නිසා මේකේ මූල හොයන්න අර ක්‍රම තුනෙන් ඕන එකක් පුළුවන්. මේ සාධක කඩන්න එකපාර බෑ. සාධක කඩලා හරි වර්ග පූර්ණ සිද්ධාන්තයෙන් හරි නැත්නම් අපි සූත්‍රයෙන් දාමුනේ. x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4යි ac ගේ මූලය බෙදීම 2යි. මේකෙන් හොයමු. ඍණ b ඍණට ඍණ දාමු b කියන්නේ b කියන්නේ x ගේ සංගුණකේ ඍණ 1යි. එතන ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ b වර්ගය b කියන්නේ ඍණ 1යිනේ x ගේ සංගුණකේ ඍණ 1යි. b වර්ගය කියන්නේ ඍණ 1ේ වර්ගය. ඍණ 4යි ac ඍණ 4යි ac. a කියන්නේ x වර්ගයේ සංගුණක 1යි. c කියන්නේ නියත පද 1යි. බෙදීම 2යි දෙකට දෙක දැම්ම a කියන්නේ x වර්ගයේ සංගුණක 1යි. මෙතන ඍණයි ඍණයි ධන 1ක් වෙනවා. ධන හෝ ඍණ ඍණ 1 වර්ග කරාම ධන 1යි. මෙතනින් එනවා ඍණ 4ක්. බෙදීම දෙවරක් එක 2යි. මෙතන 1 ධන හෝ ඍණ 1කින් 4ක් ගියාම ඍණ 3යි. වර්ගමූලයේ බෙදීම 2යි. මෙතන 1 ධන හෝ ඍණ මෙතන වර්ගමූල ඇතුලේ ඍණ 3නේ තියෙන්නේ. ඍණ පොඩ්ඩක් අමතක කරොත් 3 ලියලා අර ඍණ 1 වෙනුවට දානවා මං i ගේ වර්ගය කියලා. බෙදීම 2යි. right එහෙනම් මෙතන 1 ධන හෝ ඍණ මේ වර්ගමූලය ගන්න තියෙන්නේ 3ේ වර්ගමූලය මූල 3යි i වර්ගයේ වර්ගමූලය i. බෙදීම මෙතන 2යි. එහෙනම් මෙතනින් එනවා එක්ස්ට්‍රා ගයන් දෙකක් නේ. එක්ස්ට්‍රා ගයන් දෙකක් එනවා. එකක් තමයි 1 ධන මූල 3යි බෙදීම 2. අනිත් එක තමයි 1 ඍණ මූල 3යි බෙදීම 2. ඔන්න මෙතනින් එන එක්ස්ට්‍රා ගයන් දෙක. right එහෙනම් මෙතනින් එනවා එක්ස්ට්‍රා ගයන් දෙකක්. මෙතනින් එනවා එකක් එනවා එක්ස්ට්‍රා 1 ධන මූල 3යි බෙදීම 2ක්. අනිත් එක්ස්ට්‍රා ගය තමයි 1 ඍණ මූල 3යි බෙදීම 2ක්. ඒක මෙහෙම ලියන්නත් පුළුවන් ඕන්න. මේක දෙකෙන් වෙන වෙනම බෙදන්න. භාගයේ ධන මූල 3යි බෙදීම 2 හෝ මෙතන x සමානයි භාගයේ ඍණ මූල 3 බෙදීම 2යි. එහෙනම් මෙතන මේ t ගයාගේ එක වුණොත් මේ තියෙන්නේ මෙයාට වෙනම ගන්න වෙනවා. t ගයාගේ එක වුණොත් එතන එක්ස්ට්‍රා ගයන් දෙකක් එනවා. දෙකම අතාත්තිකයිනේ. i සම්බන්ධයක් තුන මේකෙත් i මේකෙත් i කියන අතාත්තිකයි. අතාත්තිකයි. නමුත් මේ මොන අතාත්තිකද? සංකීර්ණ අතාත්තිකයිනේ. අතාත්තික කොටසයි තාත්තික කොටසයි දෙකම තියෙනවා නම් මේවට අපි කියනවා සංකීර්ණ අතාත්තික කියලා. මේ කැලල නැත්තම් අපි ඒවට කියනවා හුදෙක් අතාත්තිකය කියලා. එහෙනම් මේ දෙකම ඇවිල්ලා සංකීර්ණ අතාත්තික උත්තර දෙකක් තමයි මෙතන අගයන් දෙක. right මෙතන මේ t සමාන 1 වුණොත්. right දැන් t ට ආවනේ තව අගයක් 6 බෙදීම් 5. මේක විසඳන් ගිහින් මෙතනත් එක්ස්ට්‍රා ගයන් දෙකක් එන්න ඕන. මොකද අපි මේ විසඳුවේ 4 වෙනි බලයේ සමීකරණයක්. එයාට ඒතකොට එක්ස්ට්‍රා ගයන් 4ක් එන්න ඕන. තාම අපි හොයලා තියෙන 2යි. මේක විසඳන් ගියාම තවත් එක්ස්ට්‍රා ගයන් දෙකක් එනවා. right එහෙනම් මේ ටික ලියා ගන්නකො මුලින්. right වීඩියෝ එක නතර කරන්න. වීඩියෝ එක නතර කරගෙන ලියා ගන්න. right එහෙනම් ඔන්න t සමාන 1 වුණොත් තමයි ඔය ආවේ. එතන මම ඔන්න පැත්තකින් ලියුවොත් ඔන්න t සමාන 1 වුණොත් එක්ස්ට්‍රා ගයන් දෙකක් එනවා. එකක් තමයි භාගයේ ධන මූල 3 බෙදීම 2යි i. අනිත් එක තමයි x එන්නේ භාගයේ ඍණ මූල 3 බෙදීම 2යි i. ඔන්න යාගයන් දෙක තමයි t ගයාගේ එකක් වුණොත් එන්නේ. ඊට පස්සේ t ට ආවේ 1 කියලා අගයක් විතරක් නෙවෙයි t ට ආව තව අගයක් 6 බෙදීම 5යි කියලානේ. හරි t කියන්නේ x ධන 1 යට x නේ. හරි. දැන් මේකේ පොදු හරය ගත්තොත් වම් පැත්තේ පොදු හරය x දකුණු පැත්තේ පොදු හරය 5යි. දෙපැත්තෙන් පොදු හරය 5යි x. අපි ඔක්කොම 5යි x ගෙන් ගුණ කරමු. මේ x වැඩි කරොත් 5යි x ගෙන් 5යි x වර්ගය. මෙයා 5යි x ගෙන් ගුණ කරොත් x කැපිලා 5ක් ඉතුරුයි. ඒ 5 මේකෙන් ගුණ කරාම 5යි. මෙයා 5යි x ගෙන් ගුණ කරොත් 5 කැපිලා x ඉතුරුයි. ඒ x 6න් ගුණ කරොත් 6යි x. නම් මෙතන 5යි x වර්ගය. මේ 6යි x වමට આવොත් ඍණ 6යි x. මෙතන ධන 5යි සමානයි බිඳුවයි. right එහෙනම් අපිට මේක කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. සාධක කඩලා නේ නැත්තම් සමීකරණයට ආදේශ කරලා නැත්තම්
වර්ගපූර්ණ සිද්ධාන්තය. දැන් අපි සමීකරණයට ආදේශ කළ කරමු. x සමානයි ඍණ b ධන හෝ ඍණ මේක b වර්ගයේ ඍණ 4ac බෙදීම 2a. ඍණට ඍණ දාමු. b කියන්නේ x ගේ සංගුණකයේ ඍණ 6යි. ධන හෝ ඍණ වර්ගමූල ඇතුළේ. b වර්ගය b කියන්නේ x ගේ සංගුණකයේ ඍණ 6නේ. එහෙනම් b වර්ගය කියන්නේ මේකේ වර්ගය. එතන ඍණ 4යි. ac a කියන්නේ x වර්ගයේ සංගුණකයේ 5යි. c කියන්නේ නියත පදයක් 5යි. බෙදීම 2a. දෙකට දෙක දාමු. a කියන්නේ x වර්ගයේ සංගුණකයේ 5යි. right. මෙතෙන්ට එමු. මෙතන x සමානයි. x සමානයි මේ ඍණ ධන වෙනවා. ධන 6ක් වෙනවා. ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ. ඍණ 6 වර්ග කරාම ධන 36යි. මෙතන 5 වරක් 5 25යි 25 වරක් 4 100යි. ඍණ 100යි. බෙදීම 2 වරක් 5 10යි. මෙතනින් එනවා 6 ධන හෝ ඍණ. මෙතනින් එනවා ඍණ 64ක් නේ ඉතුරුනේ. ඍණ 100යි ධන 36යි කියන්නේ ඍණ 64යි. බෙදීම 10යි. එතන 6 ධන හෝ ඍණ 64 මම ඍණ 64 64 ලියලා ඍණ එකක් ඉතුරු වෙන්නේ නේ. වර්ගමූලය ලිව්වා. 64ක් ලිව්වා. නමුත් මේ ඍණ එක ලිව්වේ නැහැ. ඍණ එක ලියනවා මම i ගේ වර්ගය කියලා. බෙදීම 10යි. මෙතන 6 ධන හෝ ඍණ 64 මූලය 8යි. i වර්ගයේ මූලය i. බෙදීම 10යි. ඔක දෙකෙන් කපමු. 6 දෙකෙන් බෙදුවොත් 3යි ධන හෝ ඍණ 8යි i දෙකෙන් බෙදුවොත් 4යි i. මෙතන 10 දෙකෙන් බෙදුවොත් 5යි. ඔක්කොම දෙකෙන් කැපුවා. එතකොට මේකේ එක්ස්ට්‍රා ගියන් දෙකක් එනවා. එකක් තමයි x එනවා 3 බෙදීම 5 ධන 4යි i බෙදීම 5. අනිත් එක්ස්ට්‍රා ගියක් එනවා 3 බෙදීම 5 ඍණ 4යි i බෙදීම 5. එහෙනම් මෙන්න t ගයාගේ එකක් වුණොත් එක්ස්ට්‍රා ගියන් දෙකක් එනවා. දෙකම අතාත්විකයි. නිකන් අතාත්විකනේ සංකීර්ණ අතාත්විකයි. t ගයාගේ 6 බෙදීම 5ක් වුණොත් එතකොටත් එක්ස්ට්‍රා ගියන් දෙකක් එනවා. ඒවත් අතාත්විකයි. ඒවත් නිකන් අතාත්වික නෙවෙයි සංකීර්ණ අතාත්විකයි. එහෙනම් මේ අපි හදපු මේ දෙවෙනි ගානේ එක්ස්ට්‍රා ගියන් 4ක් එන්න ඕන. මොකද හතරවෙනි බලයේ සමීකරණයක් විසදුවේ. එතකොට මේකෙත් එක්ස්ට්‍රා ගියන් 4ක් එන්න ඕන. මේ හදපු මේ දෙවෙනි ගානේ එක්ස්ට්‍රා ගියන් 4ම නේ ඒ සමීකරණයේ මූල 4ක් තියෙනවනේ. මේ මූල 4ම සංකීර්ණ අතාත්විකයිනේ. මේකෙත් මේ මූල දෙකම සංකීර්ණ අතාත්විකයි. මේකෙත් මේ මූල දෙකම සංකීර්ණ අතාත්විකයි. ඔන්න අපිට ලියන්න පුළුවන් පොදු නිසා කෙලින්ම ලියන්න පුළුවන් මේ මූල සියල්ලම සංකීර්ණ අතාත්වික වේ කියලා ලියන්න පුළුවන්. මොකද ඔක්කොම සංකීර්ණ අතාත්වික මූල 4ක් තමයි ආවේනේ. මෙතනින් ආවේ සංකීර්ණ අතාත්වික මූල දෙකක්. මෙතනින් ආවෙත් සංකීර්ණ අතාත්වික මූල දෙකක්. හරි ඔන්න එහෙනම් දෙවෙනි ගානත් විසදුවා. මේක නම් තවත් ගානක් තියෙනවා. ඒක මං හෝම්වර්ක් දෙන්නම්. ඔයාලා වීඩියෝ එක බලලා මේ හොඳට තේරුම් අරගෙන මේ හෝම්වර්ක් ගාන හදලා මට WhatsApp කරන්න. එහෙනම් මේක ලියා ගන්න වීඩියෝ එක නතර කරගෙන මෙන්න තුන්වෙනි ගාන x ගේ 4 ඍණ 10යි x ඝනය ධන 26යි x වර්ගය නේ ඒ ටික දැක්කත් ඇති. ඊටු ටික ලියන්න පුළුවන් නේ. මේ ඍණ 10 මෙතෙන්ට එන්න ඕන. මෙතන x ගේ 4 වෙනි බලයේ සංගුණක 1 නිසා මෙතන එකක් එන්න ඕන. right. එහෙනම් මෙන්න මේක විසඳලා මේකට එක්ස්ට්‍රා ගයන් 4ක් එන්න ඕන. ඒ අගයන් 4 ගන්න හැටි ඔක්කොම මට හැමෝම ගාන හදලා WhatsApp කරන්න. right. එහෙනම් මේක homework ගානක්. මේක homework ගාන. right. එහෙනම් මෙතනින් පස්සේ අපි ඉවර කරලා තියෙනවා දැනට වර්ග සමීකරණයක මූල හොයන හැටි ආකාර තුනක් තියෙනවා. ඒ තුනම අපි අවසන් නේ. වර්ග පූර්ණ සිද්ධාන්තය, සූත්‍රයට ආදේශයෙන් හොයන හැටි සහ සාධක වලට විභේදනයෙන් හදන හැටි. ඒවා අපි ඉවර කරා. ඊළඟට මම කිව්වා වර්ග සමීකරණයක් නොවුනත් වර්ග සමීකරණයක් බවට පත් කරගන්න පුළුවන් ඒවා විසඳනවා. ඒවයි දැනට කරන්නේ අපි 4 වෙනි බලයේ සමීකරණේ. ඒවා කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඝනයේ x ඝනයේ පදයක් නැති නේ ඝනයේ පදයක් නැති x ගේ පදයක් නැති සමීකරණ හදන හැටි. ඒවා අපි x වර්ගයේ සමානයි t කියලා ආදේශයක් දාලා හදනවා. ඒක ක්‍රමය. අනිත් එක තමයි x ගේ 4 වෙනි බලයේ සංගුණකයයි නියත පදයයි සමානයි. x ඝනයේ සංගුණකයයි x ගේ සංගුණකයයි සමානයි. ඒව කරන්නත් පුළුවන්
වර්ග සමීකරණයක් බවට පත් කරගෙන එතකොට ගන්න ආදේශය තමයි x ධන 1යට x සමානයි t කියලා ආදේශයක් දාලා හදනවා. එතකොට මේක ඔන්න හතරවෙනි බලයේ සමීකරණත් විසඳන හැටි අපි කතා කරලා ඉවරයි. ඒක රටා දෙකයි රටා දෙකම ඉවරයි. දැන් තවත් ගණන් කිහිපයක් තියෙනවා. ඒවා වර්ග සමීකරණ නෙවෙයි. නමුත් අපිට පුළුවන් ඒවා ආදේශයක් දාලා වර්ග සමීකරණයක් බවට පත් කරගෙන හදන්න පුළුවන්. රයිට්. ඒවා අපි තවත් රටා කිහිපයක් තියෙනවා. අපි ඒවත් විසඳන හැටි ඊළඟ වීඩියෝ එකේදී එහෙනම් බලමු. රයිට්. එහෙනම් මෙන්න හෝම්වර්ක් ගාන හදාගෙන මට හැමෝම WhatsApp කරලා එවන්න මේක හදලා ඉවර වෙලා. රයිට්.